හරි තම තමන්ගේ එක බලා ගන්න. මොකද කියන්නේ ගානේ? පරිමාව 8.3.1.4 ඝන ඩෙසිමීටර් වන දෘඩ වාදනයක ඔක්සිජන් වායුව 2 මවුල අන්තර්ගත වේ. 27 සෙල්සියස් වලදී පීඩනය අහනවා. ගාන ලියා ගන්න තනේ හැමෝම පරිමාව 8.3.1.4 ඝන ඩෙසිමීටර් වන භාජනයක ඔක්සිජන් වායුව මවුල 2ක් තියෙනවා. භාජනය දෘඩයි 27 සෙල්සියස් උෂ්ණත්වයේදී බඳුනේ පීඩනය අහනවා. හරි බලන්න. වැරද්දක් වෙලා තියෙනවා ඔයාලා ගොඩක් අය. දැන් මොකක්ද අපි දාන්නේ? PV සමානයි nRT. අපි උපකල්පනයක් කරනවා මේ තත්ත්වයටදී මේ ඔක්සිජන් වායුව පරිපූර්ණ වායුවක් ලෙස හැසිරෙයි උපකල්පනයක් කරනවා. වෙන කරන්න දෙයක් නැහැ. එහෙනම් අපි භාවිතා කරනවා පරිපූර්ණ වායු සමීකරණය. එහෙනම් මෙතන මම ලියලා මොකද්ද? O2 පරිපූර්ණ වායුවක් හරි ලෙස හැසිරේ. එතන දාමන උපකල්පනය. මගේ උපකල්පනය තමයි මේ තත්ත්වයේදී O2 පරිපූර්ණ වායුවක් විදියට හැසිරෙනවා. එහෙනම් අපිට පරිපූර්ණ වායු සමීකරණය දාන්න පුළුවන්. දැන් මොකක්ද අහන්නේ? පීඩනය අහන්න. පීඩනය P සමානයි nRT බෙදීම V. nRT බෙදීම V උක්ත කරන්න ඊළඟ. ඔය පිළිවෙලට කරගෙන යනවා නේ. උක්ත කරනවා. දැන් ආදේශ කරනවා. R කීයද? R එන්නේ සම්මත SI ඒකක වලින් 8.3.1.4 කෙල්විනේට මවුලයට ජූල්. කෙල්විනේට මවුලයට ජූල්. සම්මත SI ඒකක වලින් එන්නේ ඔය. වෙන එකක වලින් හොයන්න පුළුවන්. අවුලක් නැහැ. ඒකට ඔය අගේ වෙනස් වෙනවා. ඒකකයේ වෙනස් වුණොත් අගය වෙනස් වෙනවා. හරිද? එතකොට දැන් ඔයාලා කරපු වැරද්ද තමයි හදපු අය කරපු වැරද්ද තමයි මොකක්ද? ඔබ මේ පරිමාව ආදේශ කරේ ඝන ඩෙසිමීටර වලින් බලන්න හොඳට. ඔයාට බෑ පුතේ මේකට පරිමාව ඝන ඩෙසිමීටර වලින් ආදේශ කරන්න. මොකද ඝන ඩෙසිමීටර කියන්නේ පරිමාව මයින සම්මත SI ඒකකය නෙවෙයි. පරිමාව මයින සම්මත SI ඒකකය ඝන මීටර. මේ නියතයේ තියෙන්නේ සම්මත SI ඒකක වලින්. ඔබ සමීකරණයක නියතයක් තියනවා නම් ඔයාගේ සමීකරණය. ඒක මතක තියාගන්න. ඔයාගේ සමීකරණයේ නියතයක් තියනවා නම් ඒ නියතයේ තියෙන්නේ සම්මත SI ඒකක වලින් නම් ඔයා අනිවාර්යයෙන්ම අනික්කේ ආදේශ කරන්නත් ඕනේ සම්මත SI ඒකක වලින්මයි. ගොඩක් අය ඔය වැරද්ද කරලා ඇති. බලන්න නැද්ද කියන්නේ? ගොඩක් අය ඔය වැරද්ද කරලා. එහෙනම් ඔයා පරිමාව ඝන මීටර වලට හරවන්න ඕන. මොකද්ද සම්බන්ධය? ඝන ඩෙසිමීටර් 1000 කියලා කියන්නේ මේ ගාණෙන් උගන්වන කරුණු ටික අල්ල ගන්න ඕනේ. දැන් මේ ගාණ හදන එක නෙමෙයි මගේ අරමුණ ඔය ටික දෙන්නේ. ඝන මීටර 1යි. ඝන ඩෙසිමීටර 1ක් 1000 කියලා කියන්නේ ඝන මීටර 1යි. එහෙනම් ඝන ඩෙසිමීටර ඝන මීටර බවට හරවන්න 1000න් බෙදන්න ඕනේ. නැත්නම් 10න් තුනෙන් වැඩි කරක් හරි. ඒ කියන්නේ ඔයාගේ පරිමාව කීයද? 8.0 මතල ගන්න එපා. පරිමාව 8.314යි ඝන ඩෙසිමීටර. මේක බෙදනවා 10න්. එතකොට මොනවා බවට පත් වෙනවද? ඝන මීටර වෙනවා. ඕනනම් මේක ඔයාලට ලියන්න පුළුවන්
10න් බෙදුවත් එකයි පුතේ 10 වෙන 3න් වැඩි කරත් එකයි. 10 උඩට යනකොට 10 කියන්නේ 10 තුන්වෙනි බලය උඩට යනකොට 10 වෙන 3 වෙනවනේ. කාටවත් තේරෙන්නේ නැති කෙනෙක් ඉන්න විදියක් නැහැ. ඔන්න ඔය ටික අල්ලගන්න. සුළු වැරද්දක් නෙවෙයි ඔය ආදී වෙලා තියෙන්නේ. දැන් මේකට ආදේශ කරනවා. ඔය ඉස්සරෝ ඔකේ මොකද ඇත්තටම තියෙන ඕටු පරිපූර්ණ අපි කියන පරිපූර්ණ වායුවක් නෙවෙයි. පරිපූර්ණ වෙන්න නම් අංශු අතර ආකර්ෂණ තියෙන්න බෑ. නමුත් ඔක්සිජන් ගේ තියෙනවා. ඒ නිසා අපි උපකල්පනයක් කරනවා මේ தත්ත්වයටදී මේ වායුව පරිපූර්ණව හැසිරෙනවා කියලා උපකල්පනයක් කරනවා. ඊපස්සේ තමයි P සමාන NRT දාන්නේ. දැන් ඔයාලට අහනවා පීඩනය. දැන් ඔයාගේ අතින් වැරද්දක් වෙලා තියෙනවා. මොකක්ද? යන ඩෙසිමීටර් එහෙමම ආදේශ කරනවා. ඒක වැරදි. මොකද නියතයේ තියෙන සම්මත SI ඒකක වලින්. ඊළඟට මේ T සෙල්සියස් වලින් ආදේශ කරන්න බෑ. මතක ඇති මේක අපි ගත්තේ චාල්ස් නියමයෙන්. මොකද එතන තිබෙන නිරපේක්ෂ උෂ්ණත්වය. එහෙනම් ඔයා අනිවාර්යයෙන්ම කෙල්වින් වලින් ආදේශ කරන්න ඕනේ උෂ්ණත්වය. උෂ්ණත්වය කෙල්වින් වලින් ආදේශ කරන්න ඕනේ. දැන් ඔන්න වැරදි ටික හරි. නෑ පිටු කීයක්වත් අරින්න ඕනේ නෑ මේ අපි තාම පටන් ගත්තා විතරයි. මේ ගාන හදමින් යන්නේ. බෝඩ් එකේ තියෙනවා ගාන. ගොඩක් කරේ නෑ. මගේ අතින් සුළු අත පසුවීමක් වුණා. ඊළඟ සතියේ දැන් මම නිවැරදි කරනවා. මේ පන්ති අපි නියමිත වෙලාවට විතරමයි ආයෙ තියන්නේ. ඒක නැත්තම් ඔයාලා අපහසුතාවයටපත් වෙනවනේ. ඔව් වායු පාඩම වායු පාඩමේ ඉන්නේ. අද කරන්නේ වායු පාඩම. ලබන බදාදරමේ ඊළඟ සඳ වායුත් එක්ක දෙවෙනි පාඩම පටන් ගන්නවා. මේ හෙට අර පළවෙනි පාඩේ මම අර කියලා දෙන අමාරු ටිකක් කියලා දීලා ගණන් හදලා ඊට පස්සේ තමයි ගණන් හදන්නේ. බදාදර ප්‍රශ්න කරන්නේ. හෙට විතරක් අර පළවෙනි පාඩමේ ඉතුරු ටික ඉවර කරනවා. ඊළඟ සඳට දෙවෙනි පාඩම පටන් ගන්නවා. අලුත් අය ඉන්නවා නම් ආවට කමන්නේ. වායු පාඩම පොඩ්ඩක් බලලා ඉන්න ඕනේ. දැන් ආදේශ කරනවා නේ. එතකොට කෙල්වින් ආයෙ මේක ආදේශ කරන්නේ සෙල්සියස් වලින්. මේක ආදේශ කරන්නේ ඝන මීටර හැර වෙන මොනවයිවත්. හැබැයි ඒක කොහොමද දිනනවා? ඒකුත් මෙන්න මේ නියතය මෙහෙම මේ එකකින් තියෙනවා. එරිලාවත් ඔයාලට දෙනවා මෙන්න මෙහෙම. R සමානයි මොකද බලන්න. R සමානයි හරිද? 0.821 ලීටරයට ATA. එතකොට ඔයා පුතේ පරිමාව ගන්න ඩෙසිමීටර් කිව්වත් හරි ලීටර් කිව්වත් හරි ලීටර් එකයි ගන්න ඩෙසිමීටරයි සමාන නිසා දැන් ඩෙසිමීටරයට ATM කිව්වත් හරි. එතකොට ඔයා පුතේ පීඩනයේ ATM වලින් ආදේශ කරන්න ඕනේ. ඒතකොට ඔයාට පීඩනයේ ආවොත් එන්නේ ATM වලින්. නියතේදී හවුද බලන්න. අපි ගොඩාක් ගන්න මේක. මේ නියතේ තමයි ගොඩක් භාවිතා කරන්නේ. හදිස්සි හරි මේක දීලා තිබ්බොත් එදාට ඝන මීටර ගිහලා දාන්න එපා ඈ. එදාට දාන්නේ ලීටර වලින්. හොඳට බලන්න. ඔබ PV සමානයෙන් නාටි හරි කොහෙද තැනකදී මේ නියතේ ගන්නේ මේක නම් සම්මත SI ඒකක වලින්. එතකොට එන්නේ එතකොට ඔයා අනිත්ව දාන්නත් ඕනේ සම්මත SI ඒකක වලින්. එතකොට උත්තරේ එන්නේ සම්මත SI ඒකක වලින්. එරුණානේ දැන් ඒක මතක තියාගන්නකො. මේක නෙමෙයි නම් එතකොට මේක දිහා බලන්න ඕනේ. ඔන්න ආදේශ කරන්න. දෙකයි මවුල මම ඒක කපන හැටිත් පෙන්නන්න පොඩ්ඩක් ඈ. ඒකට සුළු වෙන හැටිත් පෙන්නන්න. R 8.3.1 4යි මම ඒකක රතු පෑනෙන් පොඩ්ඩක් ලියන්නම්. හරි. ඔයාලා මේක සුළු කරලා මම පෙන්නන්න ඈ. ඒකක පොඩ්ඩක් රතු පෑනෙන් ලියනවා පොඩ්ඩක් බලන්න. මවුල මෙයාගේ ඒකකයේ මවුල. එතකොට මෙයාගේ ඒකකයේ මොකද්ද? ජූල්. මවුලයට කෙල්විනේට මට ඊළඟ පොඩ්ඩක් මෙහාට කරලා ලියන්න. ඔය බලන්න P 2යි R 8.3.1 4යි T වෙනකොට කෙල්වින් වලට හරවන්න ඕනේ 273ක් එකතු කරපුවාම 300යි පරිමාව ඇවිල්ලා 8.3.1 4යි දැන් තේරුණානේ
10ට 3න් වැඩි කරන්න ඕනේ. ඔන්න ඒකක ටික බලන්න. ඒකක ටික දිහා බලන්න. රතු පෑන් කියන්නේ ඒකක. මවුල මෙතන කෙල්විනේට මවුලේට ජූල්. කෙල්විනේට මවුලේට ජූල්. මෙතන කෙල්වින්. මෙතන ඝන මීටර්. මෙතන ඝන මීටර්. දැන් බලන්න මේ කෙල්විනේට මේ කෙල්වින් කැපිලා යනවා. මෙන්න මේකට මේක කැපෙනවා. මෙන්න මේ දෙක කැපෙනවා නේ. ඊළඟ මේ මවුලේට මේ මවුල කැපෙනවා. වැඩි කිරීමක් නේ. කැපිලා යනවා. හරිද? එතකොට මෙතන ජූල් ඉතුරුයි. ජූල් කියන්නේ දැන් ඕක ඈ. දැන් එන්නේ කොහොමද? දැන් එනවා සුළු කරන්නත් පුළුවන් නේ. මෙයාට ඉලක්කම් ටික සුළු කරනවා. දැන් ඒකට ටික සුළු කරේ. ඉලක්කම් සුළු කරනවා මේ කැපෙනවා. 2යි 2 වරක් 3 600යි. ඔන්න 600 ආපු ඇට ඕ. එයාට මේකුත් නැහැ. 10 ක 3 උඩට යනවා. එතකොට 10 ධන 3යි. 600 වැඩි කිරීම මේ එක 3 උඩට යනකොට 10 ධන 3යි. එතකොට දැන් ජූල් ඉතුරුයි. උඩ ජූල් යට ඝන මීටර. ජූල් ඔය පීඩනයේ විකල්ප ඒකකයක් පුතේ. ඔයා දන්නවනේ නේද පීඩනය ඉන්නේ කියලා නේද? එතකොට මේ පීඩනයේ විකල්ප ඒකකයක්. දෙකම ඇවිල්ලා තියෙන්නේ ඝන මීටරයට ජූල්. ඒ කියන්නේ පීඩනයේ වහින ඒකකයක්. හැබැයි සම්මතය අර වර්ග මීටරයට නිව්ටන් නැත්නම් පැස්කල්. එතකොට පුතේ මේ මෙහෙම ඒකක සුළු කරන්න ඕනේ නැහැ විභාගෙට. ඔයා දැනගන්න මෙතනට සම්මත මෙච්චරයි. මෙහෙම කපලා මේ මම ඒකකත් එක්ක ආදේශ කරනවා මෙහෙම ඕනේ නැහැ. මම ඔයාලට පෙන්නනවා වෙන හැටි. તો සුළු කරද්දී ඒකක සුළු කරන්න ඕනේ නැහැ ඔයා. කෙලින්ම ඔයා දන්නවා සම්මතය වෙනනම් සම්මත SI ඒකකින් උත්තරේ එන්න ඕනේ කියලා. හොඳයි. මෙන්න මෙතන පොඩ්ඩක් බලන්න. ජූල් කියන්නේ පුතේ නිව්ටන් මීටර. ජූල් කියන්නේ නිව්ටන් මීටර. මෙහෙම සුළු කරන්න එහෙම නැහැ මේ ඒකක ඈ. නිව්ටන් මීටර. මෙයා ඝන මීටර. එතකොට මේ මීටරයට එකක් කැපිලා යනවා නේද? ඇයි මේ ඍණ තුන මේ තුන උඩට යනකොට ධන තුන වෙනවා. අර දර්ශක නීතියනේ. මේ තුන උඩට යනකොට ඍණ තුන වෙනවා. එතකොට මෙතන එකයි. කැපිලා ගියම ඍණ දෙක එනවා. එතකොට මෙතන එනවා මොකද්ද? 600 වැඩි කිරීම 10 3යි වර්ග මීටරයට නිව්ටන්. වර්ග මීටරයට නිව්ටන්. ඉතින් වර්ග මීටරයට නිව්ටන් කිව්වත් එකයි පැස්කල් කිව්වත් එකයි. දෙකම එකයි. එතකොට මේ 6 මෙහෙම ලියන්නෙත් නැහැ. එතන 10 2යි පුතේ 600 කියන්නේ 6 වැඩි කිරීම 10 2යි. මේ 3යි 10 5යි. එතකොට මේක ලියලා 6 වැඩි කිරීම 10 5යි පැස්කල් 6 ලක්ෂයයි. පැස්කල්. දැන් ඔයාලට මම ඒකකයේ සුළු වෙන හැටි පෙන්නනවා. දැන් ඔයාලම හිතන්නකෝ ඔයාලා බැරි වෙලාවත් මෙතන ඝන ඩෙසිමීටර ආදේශ කරා නම් මෙතන තියෙන මීටරුයි මෙතන තියෙන ඝන ඩෙසිමීටරුයි කැපෙනවද? එතකොට ඒකකයක් ඒ පැස්කල් වලින් එහෙම ඉන්නේ නැහැ. ඒවට තේරුම් ජූලුත් නෙමෙයි කියලා. මෙතන ඝන ඩෙසිමීටර ආදේශ කරා නම් 600 ආවා නම් එයාට 600 එන්නේ පුතේ මේ එකකේ. ජූල් ඝන ඩෙසිමීටරයට ඕම ඔහම එයාට උත්තරේ එන්නේ. එහෙම කරන්නේ නැහැ. ඕම එයාගේ ඒකකේ. බලන්න හිතලා බලන්න හොඳට. එහෙනම් මේ සමීකරණයට r වෙනුවට 8.3.1.4 ආදේශ කරනවා නම් ඒක තියෙන්නේ සම්මත SI ඒකක වලින්. මොකද්ද? කෙල්විනේට මවුලේට ජූල් වලින්. වෙන අනිත් ඕනම එකක්. එතකොට ආදේශ කරන්න ඕනේ සම්මත SI ඒකක වලින්. එතකොට හොයන එකක් එන්නේ සම්මත SI ඒකක වලින්මයි. එතකොට ඒකක සුළු කර ඉන්න අවස්ථාවක් නැහැ. කෙලින්ම මේක දැම්මා ආදේශ කරා සුළු කරා පැස්කල් කියලා ගත්තා. හැබැයි ගාන ඩෙසිමීටර දැම්මම නම් පැස්කල් කියලා ගන්න බැරි වෙනවා. මම ආයේ වැරද්ද කරන්න එපා. උෂ්ණත්වයේ කෙල්වින් වලින් දාන්න ඕනේ. අවශ්‍ය දෙයක් තියෙනවා නම් සටහන් කරලා මේක මෙහෙම ලියාගත්තත් කවන්නේ නැහැ. මම ලියලා තියෙන විදිහට. එතනම ලියන රතු පෑනේ ලියලා මොකක්ද? R වෙනුවට මේක ඒකකේ ගන්නවා නම් මේක තියෙන්නේ සම්මත SI ඒකක වලින් අනෙක් පදාන්නේ සම්මත SI ඒකක වලින් උත්තරේ එන්නේ සම්මත SI ඒකක වලින්. පැහැදිලිනේ?
ගාන ලියාගත්ත නැති අය මෙතන ගාන තියෙනවා. පරිමාව 8.314 ගාන ඩෙසිමීටර වල දෘಢ වාදනයක ඔක්සිජන් වායුව දෙකයි මොකද තියෙනවා 27 දී පීඩනය යනවා. වායුවේ උෂ්ණත්වය 227 ඉහළ දැම්මු විට පීඩනය ඔන්න එතකොට මේකෙන් අපි ඉගෙන ගත්තේ R ගන්නේ 8.314 නම් අනිත් වදාන්නේ සම්මත SI ඒකක වලින් පරිමාව ඝන ඩෙසිමීටර් ඝන සෙන්ටිමීටර් නෙමෙයි පරිමාව මයිනස් සම්මත SI ඒකකයේ ඝන මීටර් එහෙනම් ඒක ඝන මීටර් වලට හරවලා දාන්න ඕන. එතන මොකක් හරි හොයන කෙනා එන්නේ සම්මත SI ඒකක වලින්මයි. ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. මං හිතනවා සුළු කරපු එක තේරෙන්නේ නැති කියලා. හෙට පන්තියට අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න. හෙට වැදගත් දෙයක් මට කියන්න තියෙනවා. ඔය වෙන වෙන වැඩ නවත්තන්න ඕනේ. ගෙදර අයගෙන් ස්වාධීන වෙන්න මේ වෙලාවේ. ගෙදර අයත් යන්න පැත්තකට උදව් කරනවා ඇරෙන්න උතින් ඉඳන් කෑ ගහන්න එපා ඈ. පරිසරය හදන්න ඕන ළමයින්ට. කරන් දෙයක් නැහැ. අම්මලා කරදර කරනවා නේ. හයයි ATM පුතේ ආසන්නවනේ. 6යි ATM කියන්නේ ආසන්නව නේද? ඈ මොකද ATM එකක් කියන්නේ 1.0යි තියෙනවා පොඩි 1 3යි 2යි 5 වැඩි කිරීම 10යි 5යි ආසන්නව 6යි ATM කියලා යන්න පුළුවන්. බාර් 6යි කියලා යන්න පුළුවන්. ඒ එක බාරයක 1 වැඩි කිරීම 10යි 5යි ප්ලස්. බාර් හරියටම 6යි. බාර් 6යි. ATM ආසන්නව 6යි කියලා ගන්න පුළුවන්. කවුරු හරි කියන පුතේ මේක තේරුම් නැති කෙනෙක් ඉන්නවද කියලා? කවුරු හරි තේරුම් නැති කෙනෙක් ඉන්නවද? තේරුම් නැති පාඩමක් හරි මොනවා හරි තියෙනවා නම් කලින් කියලා පන්තියෙන් පස්සේ ඉඳලා ඒක අහගන්න පුළුවන්. බදාදට පුළුවන්. මේක මොකක් හරි අවුලක් තියනවද? හරි ඊළඟ එකට යමු. ඊළඟට මට උගන්වන්න ඕන ඔයාලට මොකක්ද දන්නවද? දෘಢ භාජනය කියන්නේ මොකක්ද? දෘಢ භාජනය කියන්නේ මොකක්ද? ඊළඟට මට උගන්වන්න ඕනේ මේ දෘঢ় භාජනය. දෘಢයි කියලා කියන්නේ පුතේ රත් කරාට ඒකේ පරිමාව වෙනස් වෙන්නේ නැහැ. ඔය ලියාගන්න. ඒක ඔයාගේ වැඩ. මම දෙනවා. ලියාගන්න ඕනේ. දැන් එකට දාගන්න. ප්‍රත්‍යස්ත භාජනයක් කියලා කියන්නේ පුතේ පරිමාව වෙනස් වෙනවා කියන්නේ. භාජනයේ ප්‍රත්‍යස්තයි කියලා කියනවා නම් ඒ භාජනයේ පරිමාව වෙනස් වෙනවා. දෘಢයි කියලා කියන්නේ පරිමාව රත් කරාට වෙනස් වෙන්නේ නැහැ. ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. ඔයා චුට්ටක් හරි ප්‍රසාරණය වෙයි භාජනය ඒක බැරිය හැකි මට්ටමක නැහැ. right නම් දෘಢ භාජනයක් පරිමාව වෙනස් වෙන්නේ උෂ්ණත්වයේ 227ට යනවා. එන්න මේකම න්‍යාය කරන් තියෙන ඕක දැන් බලන්න හදන හැටි ඈ. දැන් හදන හැටි බලන්න මේ මොනවද ආයේ චූර්ණ කරන්න යන්නේ නැහැ. ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. ඔන්න බලන්න. ආයත ආහන පීඩනයනේ. ඔන්න ආයත ආහන පීඩනය. ඔන්න දැන් P එන්නකොට දැන් 2යි මවුල
P ඔන්න දෙකයි මවුල R වෙනකොට 8 ඒ ආදේශ කරනකොට ඒකකත් එක්ක ඉලක්කම ලියලා හිස්තලක් තියලා තමයි ඒකකේ ලියන්නේ. ඒවා හොඳට පුරුදු වෙන්න. එතකොට මෙතන කෙල්විනේට මවුලේට ජූල් කෙල්වින් 500යි. කොහොමද 500 උනේ? 273ක් 224 එකතු කරා. එදීම පරිමාව කීයද? පරිමාව 8.314යි. ගන්න ඩෙසිමීටර් වලින් බෑ ගන්න මීටර් වලින්. එහෙනම් 1000න් බෙදන්න ඕනේ නැත්නම් 10 3ෙන් වැඩි කරනවා. ගන්න මීටර්. දැන් සුළු කරනවා. සුළු කරා. කැපෙනවා. ඒ දෙක කැපෙනවා. 500 දෙකෙන් වැඩි කරපුවාම 1000යි. 10 වෙන තුන උඩට යනවා. 10 ධන 3 වෙනවා. 1000 වැඩි කිරීම 10 3යි. සුළු කරනවද මේකට නෑ. අපි දන්නවා දැන් අපි දැන් සම්මත SI එකක වලින් උත්තරේ එන්නේ සම්මත SI එකක වලින් පීඩනය මයිනස් සම්මත ඒකකයේ වර්ග මීටරයට නිව්ටන් නැත්නම් පැස්කල්. හැබැයි මෙහෙම ලියන එක සාධාරණ නෑනේ. අපි මේ විද්‍යාව අසුරන මිනිස්සෙක් විදිහට මේක විද්‍යාත්මක අංකවලින් තමයි ලියන්නේ. ඒ ඉලක්කම 1 10ක් අතර සංඛ්‍යාවකයි 10 බලයකින්. මේක හොඳම එක වැඩි කිරීම 10 6යි පැස්කල්. හරි. ඔන්න මට මොකද දෙක කියලා දුන්නා. දැන් ඔයාගෙන් මම අහන්නේ මම හොඳට මතකයි මම මේක ඉගෙනුවා. දැන් මේ වෙනකොට භෞතික විද්‍යාවටත් මේක ඉගෙනගෙන ඇති. මම ඉගෙනුවේ කැතෝඩ කියන නලයකදී අංශුව සතු ලක්ෂණ තියෙන තැනදී මම ඉගෙනුවා නිව්ටන්ගේ ලෙවල් නියමය. අංශුවක් නම් අංශුවකට ගම්මිතාවයක් තියෙනවා කියලා අපි කියනවා. හරිද? කොහොමද ඒක කිව්වේ? අංශුවක් ගමන් කරනකොට නිව්ටන් කියනවා බලය කියලා කියන්නේ ගම්මිතාවයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ අංශුවකට ගම්මිතාවයක් තියෙන හින්දා. එතකොට අංශුවක් ගිහිල්ලා මොකක හරි වැදුනහම ඒක හෙල්ලෙනවා. ඒ හෙල්ලීමට හේතුව බලයක් යෙදීම. ඒ බලය ගම්මිතාවයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයට සමානුපාතිකයි. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් වැදුනහම හෙල්ලෙනවා නම් එයාට ගම්මිතාවයක් තියෙනවා. මොකද ගම්මිතාවය වෙනස් වෙන ගම්මිතාවයක් තියෙනවා. මතකද මම කිව්වා. ඔය නෝඩා මම ගොඩක් කිව්වා. ෆිසික්ස් ටිකක් කියලා දීලා තමයි පාඩමට ආවේ. නිව්ටන්ගේ දෙවැනි නියමය. බලන්න අද බලන්න ඕනේ. කැතෝඩ කියන නලය ළඟදී මම ෆිසික්ස් ටිකක් ඉගෙනුවා. ආදිත්‍යලා දෙන්නෙක් ඉන්නවා. ආදිත්‍යා ගම්ලා. මට කියන්න නිව්ටන්ගේ දෙවැනි නියමය කුමක්ද? චලනය වෙන වස්තුවක් මත ක්‍රියා කරන බාහිර අසමතුලිත බලය ඒකේ ගම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාතිකයි. අන්න හරි. ඒ කියන්නේ වස්තුවක් චලනය වෙනකොට එයා විසින් යොදන බලය, එයා මත ක්‍රියා කරන බාහිර අසන්තුලිත බලය, හරිද? බාහිර අසන්තුලිත බලය එයාගේ ගම්‍යතාවයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයට සමානුපාතිකයි. හොඳට බලන් ඉන්න ඈ. ලැග්ගි කරනවා නම් චූට්ටක් විතර අප්සෙට් එකයි. පොඩ්ඩක් මේ වුණාට අපි තේරුම් ගන්න උත්සාහ කරමු. ඔන්න මේ මෙහෙම බිත්තියක් තියෙනවා කියන්නේ බිත්තියක්. ඔන්න මෙයා යනවා v වේගයකින්. v කියන වේගයකින් යනවා m කියලා ස්කන්ධයක්. v කියන වේගයෙන් m කියන ස්කන්ධයක් යනවා. u කියන u ස්කන්ධය m මේ බිත්තිය කොහොමද තියෙනවා? හරි එකක් තියෙනවා. වේගය u වේගය නෙමෙයි අතන මුදේ මොකද ප්‍රවේගය වෙන්න ඕනේ. දිශාවක් තියෙන්න බෑ. මේ පැත්තට යන්නේ.
මෙයා මේකේ වැදිලා මෙහාට පයින්නවා v වේගයකින්. විද්‍ය ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. මෙහාට පයින්නවා v වේගයකින්. එතකොට මේ වස්තුවේ ආරම්භක ගාමිතාවය කීයද? ආරම්භක ගාමිතාවය කීයද? ආරම්භක ගාමිතාව කීයද? mu විතරක් නෙමෙයි. ගාමිතාවයේ දිශාවත් වැදගත්. කොහෙද? අර පැත්තට mu. මම සරලව ඔයාලට පැහැදිලි කරලා දෙන්න. අවසාන ගාමිතාවේ මේ පැත්තට නම් මෙහෙට දෙන්නේ මේක. එතකොට මේ පැත්තට නම් mv එක මේ පැත්තට ගත්තොත් පුතේ ඍණ mv මොකද ගම්මිතාවය කියන්නේ දෛශිකයක්. ගම්මිතාවය කියන්නේ දෛශිකයක්. හරි. එහෙනම් ගම්මිතා වෙනස ඒ කියන්නේ අවසාන ගම්මිතාවෙන් අඩු කරනවා ආරම්භක ගම්මිතාවය. ඒක දාන දිශාවත් වැදගත් උදේ. ඔයා මේ පැත්තට ගත්තොත් එතකොට මේ අවසාන ගම්මිතාවය ඍණ mv. හරි ඍණ mv. එතකොට මෙතන මේ පැත්තට ගත්තොත් ධන mv. මේ පැත්තට ගත්ත මම මෙහාට ගත්තද? මෙහාට ගත්තොත් ධන mv. එතකොට මේක මොකද වෙන්නේ? මෙහාට මම සලකන්නේ. එතකොට මේක මෙහාට යන්නේ. එතකොට මේක ඍණ mv. ඍණයි ධන. එතකොට mv ධන mu ඔන්න ගාමිතා වෙනස. ඒක දිශාව මාර්ගය නිසා සිද්ධ වෙච්ච දෙයක්. ඒක ඉතිරියට ලැබෙනවා. ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන්නේ මේකට පුතේ යම් කාලයක් ගත වුණා නම් මේ මුළු කාලය තුලම සිද්ධ වෙච්ච ගම්මිතාව වෙනසනේ. එහෙනම් මුළු කාලෙම බෙදනවා. එතකොට ගම්මිතා වෙනස් වීමේ ශීඝ්‍රතාව mv ධන mu බෙදීම කාලය ගත වූ කාලය. ඔන්න ඔය හා සමාන බලයක් බිත්තිය මත යදෙනවා. එතකොට බිත්තිය මත මෙයා යොදනවා මෙයා මත බිත්තිය. ඒ බලන්නේ ඊක තුන්ගේ මොකද්ද? සෑම ක්‍රියාවකටම දිශාවෙන් ප්‍රතිවිරුද්ධ දිශා සෑම ක්‍රියාවකටම සමාන හා විරුද්ධ සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත. කියනවා සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත. එහෙනම් මෙන්න බලය. එතකොට ඔයා පිළිගන්නවා නම් බිත්තිය වැළුනහම ඔක නෑ දැන් ඔක පිළිගන්න කවුරුද අකමැත් නම් ගාන පිළිගන්න බැහැ නම් ඊළ දැන් මුදුවා කියන බිත්තියක් වුණා නම් තේරෙයි බිත්තියට නම් බිත්තිය ඩැමේජ් වෙන්න පුළුවන් බිත්තිය ඔය මේ වෙලාව තිබ්බොත් නැත්නම් හයිය බිත්තියක හැප්පෙන්න ගිහිල්ලා එතකොට තේරෙයි ගම්මිතාවය බලයක් කියනවා කියන එක තේරෙයි බලය ඇති වෙන්න ඕන මොකද හරිද ඊළඟට ඉන්න ආදිත්‍යගෙන් මම අහනවා ඊළඟට ඉන්න ආදිත්‍ය. අයිරෙන්නේකො. ඔව්. සර්. ආදිත්‍ය ගම්ලත් නෙවෙයි ඊළඟට තව ආදිත්‍ය කෙනෙක් ඉන්නවා. ඔව් සර්. ඔයා මට කියන්නකෝ පීඩනය කියන්නේ මොකක්ද? බලය බෙදීම වර්ගඵලය. බලය බෙදීම වර්ගඵලය. හරි වගේ මම මෙහෙම පීඩනය වෙන සමීකරණේ මුලින් ඉඳන් පාත් හිටියා මට මතකයි. පීඩනය වෙන සමීකරණේ මොකක්ද? ඒක තමයි අපි ওই විභාගයේ ලියනකොටත් පරදිය වරද්ද ගන්න තැන. දැන් මම අහපු ප්‍රශ්නේ පීඩනය අනුකූලව. ඔයා දුන්න උත්තරේ පීඩනය තමයි. හරි වැරද්දක් නෑ බලන්න දීගේ වැරද්දක් නෑ. ඒ වුණාට අහපු ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි. ඔයා හරි ඔයා මන් දන්නවා ඔයා පීඩනය හොයන්න ගන්න.
පීඩනය වල දානවා. ටක් ගාලා බලේ වර්ගඵලයෙන් බෙදලා පීඩනය හොයයි. හැබැයි ඔයාගේ උත්තරේ වැරදි. මම අහන්නේ පීඩනය යන කුමක්ද? ඒක මේ වගේ තැනක මම කියව කොහොමද හදාගන්නේ? මේ සමීකරණය. යට මේ බෙදනවා කියන්නේ මොකක්ද? ඒකක වර්ගඵලයක් මත ක්‍රියා කරන බල. එහෙනම් මේ බිත්තියට වර්ගඵලයක් තියනවා නේද? ඒ කියන්නේ මේ පීඩනය කියන්නේ 아무තු එකක් නෙමෙයි බා. පීඩනය කියන්නේ බලයම තමයි. දැන් තේරෙනවද? අපිට නිකන් පීඩනය එකක් බලය. ඒක පීඩනය කියන්නේ මම මේ බිත්තිය මත මම කලින් පාරක් ගැහුවොත් එහෙම බිත්තියට ඒ බිත්තියේ ඇති වෙනවනේ බලයක්. ඒ බලය බිත්තිය වර්ගඵලයෙන් බෙදපුවාම එන එක තමයි. බිත්තියේ ඇත්තම හතුලේ වර්ගඵලයෙන් බෙදන්න ඕනේ. ඒ බෙදපුවාම එන එක තමයි. බිත්තිය පුරාම කියන්නේ නැහැ. එහෙනම් ඔබට මේ ආපු බලය බෙදපුවාම වර්ගඵලයෙන් ඒකේ දිච්ච වර්ගඵලයෙන් මේ මූල වර්ගඵලයෙන් බෙදන්න ඕනේ නේ. එතකොට ඒ හරිය ඇති වෙච්ච පීඩනය ඒ ගැටුමක් නිසා පීඩනයක් ඇති වෙනවා. ඒ ගැටුමක් නිසා බලයක් ඇති වෙනවනේ පීඩනය තමයි. ගැටුම නිසා බලයක් ඇති වෙනවා. ඒ ගම්‍යතාවය වෙනස්. ඔබ පිළිගන්නවද? මම කොහොම නෙමෙයි අහන්නේ හිටියේ. මම අහන්න ඕනේ මෙහෙම ඒ ලෙවල් කරන ළමයෙක්ගේ. වායුවක පීඩනය ඇති වෙන්නේ කෙසේද? ඔය අනිම වැඩකාරයෙක් හා මේ සියල්ල හිතලා දැන් මම උත්තරේ ළඟට ගිහිල්ලා තියෙන්නේ. හරිනම් මම ප්‍රශ්නේ අහන්න තිබ්බේ වායුවකට පීඩනයක් ඇති දැන් පීඩනය ගණනුත් හදුවානේ. දැන් ගානක් හැදුවා. දැන් අන්න ඒක ඒ සී මට්ටම. S එක සී මට්ටම තමයි ඒ තියෙන්නේ. කියන අරමුණක් නැහැ ගාන හදනවා. කොහොමයි අද? මෙන්න දැන් අවබෝධ කරගන්න. එතකොට ඔය පීඩනය හදපු පීඩනය කොහොමද ඇති වුනේ? වායුක පීඩනය ඇතිවන්නේ කෙසේද? දැන් කාටවත් තේරෙන්න එහෙම මේ හිත මේක දන්නේ කියලා හිතන්නේ බලන්න මම මේක දන්නේ නැති කෙනා හිතනවා ඉතින් එකක් තියෙනවානේ අර උඩක් ඇඩ් කරනවා නම් මේක ටච් වෙලා නැතුව ඒක තුන කිව්වා එක්තරා දෙයකට කිව්වා දැන් බලන්න ওই දෙක සම්බන්ධ කරන්න ඔන්න භෞතික විද්‍යාව සම්බන්ධ කරනවා වායුවත් එක්ක සම්බන්ධ කරලා බලන්න අමන්දා සර් ඔයා දැන් මට පැහැදිලි කරලා දෙන්න බලන්න එහෙනම් කොහොමද වායුවක පීඩනය ඇති වෙන්නේ? તો පීඩනය කියන්නේ 아무තු එකක් නෙමෙයි බලයම තමයි පුතේ. ඔයාට දැන් හිතන විදියට මේ සිද්ධි ටික සම්බන්ධ කරපුවාම කොහොමද? දැන් මම උත්තරේ කීවේ නෑ මම ඒවට උත්තරේ පෙන්නුවා. මෙතන උත්තරේ තියෙනවා. චූටි දෙයක් වලට හිතන්නේ මොකද්ද කොහොමද ඇති වායු පීඩනය? හිතාගන්න බෑ. චමත් කල්ලාර. ඔව් සර්. කොහොමද වායුවේ පීඩනය ඇති වෙන්නේ? මේ නලයේ මේ වායු අංශ වල පීඩනයේ නලයේ පීඩනයේ පීඩනයක් ඇති වෙන්නේ කොහොමද? බලයක් නිසා. බලය ඇති වෙන්නේ කොහොමද? ගම්මිතාවක් නිසා ගම්මිතාවේ වෙනස් වෙලා උන් උදව් කරනවා. දැන් ළඟ ඉන්නේ. මොකද හිතන්නේ මේ සිද්ධි සම්බන්ධ කරලා හිතන්න. දුලංජනි වායු අංශු මේ බිත්තියේ ගැටිලා මේ එතනින් ඇති වෙන අන්න හරි ඔව් තාචුට්ටක් සංවර්ධනය කරමු උත්තරේ වායු අංශු බිත්තිය වදිනවා බිත්තිය වැදිලා ගම්මිතාවය වෙනස් වෙනවා නේ ඒ ගම්මිතාවය වෙනස් වෙනවා කියන්නේ බලයක් ඇති වෙනවා ඒ බලය භාජනයේ පරිමාණයෙන් බෙද මේ වර්ගඵලයෙන් බෙදපුවාම මොකද වෙන්නේ පීඩනය එනවා එන සරලව කියනවා නම්
වායු අංශු නොකඩවා චලනය වෙනවා පුතේ මේක නැවතිලා නැහැ. මේ කාමරය ඇතුලේ ඉන්න වායු හැමතැනම යනවා. මේ වායු ගිහිල්ලා මේ කාමරේ බිත්ති මත ඉන්නේ වාදනයේ බිත්ති මත වදිනවා. වදිනකොට ගම්මිතාවේ වෙනස් වෙනවා. ගම්මිතාවේ වෙනස් වෙනකොට බලයක් ඇති වෙනවා. බලයේ වර්ගඵලයෙන් බෙදපුවාම පීඩනයක් එනවා. චලනය වන වායු අංශය නම් වාදනයේ බිත්තිය වැඩිමෙන් පීඩනයක් ඇති වෙනවා කියලා සරලව කියන්න පුළුවන්. ඒක ඇතුලේ මේ කතන්දරේ තියෙනවා. මම එච්චර ලියන්න ඒ කරන්න එච්චර දෙන්නේ නැහැ. මේක ෆිසික්ස් වල තියෙනවා මම පැහැදිලි කරලා දුන්නා. එතකොට ඊළඟ අර අපි ගණන් හදලා ඔය පීඩනය ඇති වෙන්නේ කොහොමද? වායුවේ ඉන්න ඇතුලේ ඉන්න අංශු නොකඩවා චලනය වෙනවා. ඒ චලනය වෙලා බිත්තිය වදිනවා. බිත්තිය වදිනකොට නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව බලයක් ඇති වෙලා පීඩනයක් ඇති වෙනවා. සරලව කියනවා නම් වායු අංශු වාදනයේ බිත්තිය ගැටිලා පීඩනයක් ඇති වෙනවා. එළියට මාතුකාව වායුවක පීඩනය ඇතිවීම අන්න ඒදී ඔයාලට මේ ෆිසික්ස් සම්බන්ධ කරගෙන තනියෙන් දැන් මම මේ ප්‍රශ්නේ ඔයාලට දමලා ගහපුවාම ඔයාලට උත්තරය ආන් ඒ වගේ හදා ගන්න පුළුවන් නම් අන්න ඔයා හොඳට මේක පරිහරණය කරන මිනිස්සු. පීඩනයක් තියෙනවා කියලා ඕන කෙනෙකුට කියන්න පුළුවන්. දැන් පීඩනය කියලා කතා කරගෙන ආවනේ ඒක ඕක ඇති වෙන්නේ කොහොමද? වායුක පීඩනයක් ඇතිවන්නේ කෙසේ? වායුක පීඩනයක් ඇතිවීම ලියන්න. වායු අංශු විවිධ දිශා ඔස්සේ විවිධ දිශා ඔස්සේ සරල රේඛීය භ්‍රමණය කියන්න බෑ කියලා මම ඔයාලට උගන්ලා තියෙනවා නේද? කේන්ද්‍රාභිසාරී බලයක් නැතුව යන්න බෑ. ඒක සරල රේඛීය. වායු අංශු විවිධ දිශා ඔස්සේ සරල රේඛීය චලනය වේ. මෙම චලනය වන වායු අංශු භාජනයේ බිත්තිය මත ගැටීමේ පීඩනයක් ඇති. එතන කොලේ වැහුවේ. එතන මේ සිද්ධිය කියන්නේ නැහැ. ඒ සිද්ධිය ඔයා දැනගන්න ඕන. මෙහෙම ගියපුවාම වැඩිලා ගම්මිතාවේ වෙනස් වෙලා නිව්ටන්ගේ දෙවෙනි නියමයට අනුව බලයක් ඇති වෙලා ඒ බලයේ වර්ග බලයෙන් බෙදලා තමයි පීඩනේ. මොකද අපිට අදාළ කොටස මොකක්ද? වායුවක මොන ඔයාලව දන්නේ නැති එක. මේ මෙතන ඉන්න දැන් වායු අංශුව මෙතන නැහැ. ඒක ඔය හැමතැනම යනවා. ඒ යන අතරදී මේක හැප්පුණාම ගම්මිතාවය වෙනස් වෙලා බලයක් ඇති වෙලා පීඩනයක් ඇති වෙනවා. චල වායු අංශු නොබඩවා විවිධ වේගවලින් එක එකයි ඕන විදිහට. විවිධ දිශා මෙහෙ යනවා හැමතැනම. හැබැයි යන්නේ සරල රේඛීයව. කැරක යන්න බෑ. කේන්ද්‍රයේ දිහාට බලයක් නැහැ. සරල රේඛීය. යන. ඒ ගමනේදී භාජනයේ බිත්තිය හැප්පෙනකොට පීඩනයක් ඇති වෙනවා. ඕනනම් මේක සටහනක් දාගන්න පුළුවන් වෙන පාටකින්. ඉක්මන් කරලා මේක ඕනනම් වෙන පාටකින් සටහන් කරගන්න පුළුවන්. ඕනනම් කෙනෙක් ලියා ගන්නවා. මෙන්න මෙහිම හැප්පෙනකොට ගාමිතාවේ වෙනස්. ඔයාලා වචනේ කියන්නේ. අය මේ සංස්කෘත වලින් කියන්නේ නැහැ. එහෙම යනකොට වදිනකොට ගාමිතාවේ වෙනස් වෙලා බලයක් ඇති වෙනවා. ඉතින් බලයේ මේ අර බලයේ බෙදුවාම ඒක පීඩනය කියන්නේ මහ ලෝක එකක් නෙවෙයි බලයෙන් තමයි. වෙනසෙදී ඒකක වර්ග බලයකට අර්ථ දක්වලා තියෙනවා. මොකද පුතේ ආයි කියන්න ඕනේ?
වායුවක පීඩනයක් ඇති වෙන්නේ කෙසේද කියලා මම අහුවේ. වායු අංශු විවිධ දිශාවලට අහමු ලෙස විවිධ දිශාවලට සරල රේඛීයව චලනය වෙනවා. හිතන්න නෑ ඉස්සෙල්ලා හිතන්න. ලියන්න කලින් හිතන්න. දැන් මවා ගන්න. ඔය යනවා. සරල රේඛීයව යන්නේ. ඇයි සරල රේඛීයව යන්නේ? කේන්ද්‍රය දිහාවට බලයක් නැහැ නේ. හින්දා වෘත්තාකාරව යන්න බෑ. ඒ කියන දේ කේන්ද්‍ර අபிසාරී බලය කියන්නේ සරල රේඛීයව යනවා. මේ යනකොට අංශු භාජනයේ බිත්තිය වදිනවා. බිත්තිය වදිනකොට මෙන්න මේ පැහැදිලි කරන දුන්නු විදිහට බිත්තිය මත බලයක් නැත්නම් පීඩනයක් ඇති වෙනවා. සරලව කියනවා නම් චලනය වෙන අංශු භාජනයේ බිත්තිය වැදිලා වායුක පීඩනයක් ඇති වෙනවා. හරිද? යාට හරිද? ලියාගත්තද? ඕනනම් මේක ලියාගන්න. ඕන අය. කටපාඩම් නම් කරන්න එපා පුතේ. කටපාඩම් නම් කරන්න එපා. ඉතින් එතකොට නම් ඉලවිලම අවබෝධ කරගන්න. එකින් එක හැප්පුණාට පුතේ ඒක බිත්තියට බලපාන්නේ නැහැ. ඔව් හොඳ ප්‍රශ්නයක් අහනවා. දැන් ඔය අනාතරේ එකින් එක හැප්පෙනවා නේද කියලා අහනවා. ඔව් එකින් එක හැප්පෙනවා ඇතුළේ. ඒක අංශයෙන් අංශවලට පුතේ පීඩනය තියෙන්නේ. අපි ඒක ඕනේ භාජනයේ බිත්තිය ඇතුළේ පීඩනය තමයි වායුවේ පීඩනය විදියට අපි ගන්න. වායුව විසින් බිත්ති මත ඇති කරන බලයෙන් බිත්ති මත ඇති කරන පීඩනය තමයි වායුවේ පීඩනය. අභ්‍යන්තරයේ අංශු අතර තමයි බලය දෙන්නේ. ඒක මේකට බලපෑමක් වෙන්නේ නේ. ඒක අමතර වෙන්නේ එකතු වෙන්නේ. මම හිතුවා අංශු හැප්පෙනවානේ ඇතුලේ. ඒතර පීඩනයක් ඇති වෙන්නේ. අංශුවෙන් අංශුවට බලයක් එන්නේ. විත්තියට ඒක බලපාන්නේ. ඒතර අපිට බාහිරට ඒක දැනෙන්නේ. right හරිද? ඉතින් තියෙනවනේ. පරිමාණය සම්බන්ධයක් නෙමෙයි තියෙන්නේ. පරිමාව ලොකු නම් පීඩනය අඩුයි. ඒ බොයිලීමේදී කියන්නේ පරිමාව වැඩි වෙනකොට පීඩනය අඩු වෙනවනේ. ඇයි? ලොකු මේක කියන්න එපා ඒකට. පරිමාව වැඩි වෙනකොට පීඩනය අඩුයි. අපි කතා කරේ පීඩනයේ ඇතිවීමනේ. පීඩනයට බලපාන සාධක නෙමෙයි. හරි? ඉතින් බෙදාන්නේ මේ වර්ගඵලය. මේ වර්ගඵලයෙන් බෙදාන්නේ එතකොට බෙදනකොට මොකද වෙන්නේ? ඒ පීඩනය වань වර්ගඵල බලපාන නේද? භාජනයේ ලොකු විනා වර්ගඵලයක් වැඩි. වර්ගඵලය වැඩි වෙනවා කියන්නේ පරිමාවක් වැඩි කියන්නේ. රයිට් දාන්න හොඳයි. එහෙම ටච් එකේ ඉන්න ඕනේ. හාර ගන්න ඕනේ. හරිද දැන්? එතකොට ඔන්න මෙච්චර වෙලා මම පීඩනය ගැන කිව්වා. ඔය උෂ්ණත්වය ඒ චාලක ශක්තියත් එක්ක යන්නේ. වායු අංශු වල චාලක ශක්තියත් එක්ක තමයි උෂ්ණත්වය කියන දේ ඇති. දැන් බලන්න. දැන් මම ඔයාලට උගන්වන්න හදන්නේ වැදගත් දෙයක්. වායු මිශ්‍රණයක් ගැන. වායු කීපයක් ඉන්න තැනක් ගැන තමයි මම ඔයාලට උගන්වන්න හදන්නේ. මෙතන බලන්න. නිර්මාණශීලී. යා බලන්න මනසකින් දකින්න උත්සාහ කරන්න. දැන් කවුරු හරි කියනවා මේක තේරුන්නේ නැහැ කියලා. දැනෙනවා මේක. ඊට මැදට බලන්න. හැපිලා බලන්න කොහෙද රිදෙන්නේ මේකට බලයක් ඇති වෙනවා. මේ ගැටුමකදී බලයක් ඇති වෙනවා. ඉතින් පුතේ ගැටුමේ ඇති වෙන බලයම තමයි පීඩනය කියන්නේ. ඒක වායු බලයෙන් බෙදන්නේ. එහෙනම් වායු වායු අංශු චලනය වෙනවා නම් ගැටෙනවා අනිවාර්යෙන්. ගැටෙනවා නම් පීඩනයක් වෙනවා. දැන් බලන්න. මොන වායුවද අපි කතා කරන්නේ? පරිපූර්ණ වායු කියන්නේ. මෙන්න ඉන්නවා A කියලා වායුවක්. හොඳයි. A කියලා වායුවක් ඉන්නවා.
පරිමාව v වන බඳුනක පරිමාව v මෙතන වායුවේ මවුල තියෙනවා Na හරි උෂ්ණත්වය T උෂ්ණත්වය T ඔන්න ඒ අංශු යනවා බිත්තිය වදිනවා මේ බිත්තිය වදිනවා ඒ වායු අංශු මේ බිත්තිය වදිනවා මේ බිත්තිය වදින්න පුළුවන් තව කෙනෙක් මේ බිත්තිය ඉහින් වදින්න පුළුවන් ඔහම ඒ විවිධ පැතිවලට කියලා වදිනවා right එතකොට මේ වායුවට PV සමානයි nRT දාන්න මම කියන එක ගැන හිත කියන්න ඊට පස්සේ වෙන ඒවා හිතන්න මේකට PV සමානයි nRT දැම්මා හරි PV සමානයි nRT දැම්මා නාමම පීඩනය P මේ අවස්ථාවේ පීඩනය P එක කියලා ගන්න P1 P1 කියලා ගන්න දැන් nRT වෙදි Na මවුල ගෙන්නේ T වෙදීම V V කියන්නේ මේ භාජනයේ පරිමාව මේ අංශු වලට හැසිරිය හැකි පරිමාව හරිද තවත් පරිමාව V වන භාජනයක්ම ගන්න පරිමාව V වන භාජනයක් ගන්න ඒ කියන්නේ B කියලා වාක්‍ය ඔය විදිහටම මෙහා යනවා මෙහා මෙහෙම යනවා ගිහින් වදිනවා B අංශු ඔය විදිහටම යනවා මෙහෙ වදිනවා මෙහෙ වදිනවා ඒ මේ චලනය වෙවි අර උයන පැත්ත මුද්ද දාලා මු යන පැත්ත අර උඩ දාලා ගිහින් වදිනවා හැප්පෙනවා බලයක් ඇතිවෙනවා ගන්න ඊර්ණයක් ඇතිවෙනවා මේක B B වායු මවුල NB උෂ්ණත්වය T මයි ඒතර PV සමානයි nRT දාපුවාම දැන් මම පීඩනය P2යි මේ අවස්ථාවේ B කියන වායුවේ පීඩනය P2යි right එතකොට NB RT බෙදීම V හරි අවුලක් නැහැ ඒක සාමාන්‍ය කතන්දරයක් ඔන්න පරිමාව V වන භාජනයක් ගන්න පරිමාව V වන තව භාජනයක් ගන්න මේකට A දානවා B දානවා මෙතන A මවුල 10ක් නම් මේකටත් A මවුල 10ක්ම දානවා පරිමාව V A ඉන්නවා A වායුව ඉන්නවා Na මවුල අගයක් දාගන්න 10යි වගේ එහෙම දාන්න B වායුව ඉන්නවා මේකේ තිබ්බ මවුල ගන්න NB ගන්න හරිද දැන් එතකොට මේ A යනවා ඔහෙ වදිනවා B යනවා ඔහෙ වදිනවා මේකේ ඉන්න අංශු ගන්න මේකෙත් ඉන්නවා ඈ දැන් මෙතන ඒකේ හැසිරිය හැකි පරිමාව දැන් අපි ඒකට B සමානයි AB අතර සම්බන්ධයක් නැහැ ඒ B අතර කිසිම සම්බන්ධයක් නැහැ ඒ හින්දා ඔයාට ඒක වෙනම PV සමානයි nRT දාන්න පුළුවන් බීට වෙනම PV සමානයි nRT දාන්න පුළුවන්. ඒතකොට ඒට වෙනම PV සමානයි nRT දානකොට ඒ කියන්නේ වායු මිශ්‍රණයක ඔයාට මේ පරිපූර්ණ වායු නිසා ඒ දෙන්න අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඒ නිසා ඔයාට ඒට වෙනම PV සමානයි nRT දාන්න පුළුවන්. බීට වෙනම PV සමානයි nRT දාන්න පුළුවන්. හරිද? A හා B ස්වාධීනයි. වෙන වෙනම PV සමානයි nRT දාන්න පුළුවන්.
එතකොට මෙතන ලියන්න ඕන ටික මෙතන ලියන්න. ඒකට දානකොට p සමාන nRT දාපුවා n ප්‍රශ්නයක් නෑ එන්නේ. ඒගේ මවුල එන්නේ r හරි. උෂ්ණත්වය T මයි. මේකේ උෂ්ණත්වය T තමයි. උෂ්ණත්වය T. උෂ්ණත්වය T. එතකොට පරිමාවට දාන්නේ මොකද්ද? පරිමාවට දාන්නේ මොකද්ද? වායුව කොටසක් පරිමාවක් අල්ලගෙන ඉන්නවද? ඒ කියන කෙනා කොටසක් පරිමාවක් අල්ලන් මේක හිතන්නකො මේකේ ඇතුලේ ඒ කොටසක් තමන්ගේ ප්‍රමාණයට අදාළව අල්ල ගන්නවද? B කොටසක් තමන්ගේ ප්‍රමාණයට අදාළව අල්ල ගන්නවද? මොකද හිතේ? කෙනෙක් උත්තරයක් දුන්නා. ලහිරු මොකද හිතේ? මුළු පරිමාව ගන්නවා. ඇයි? හැමතැනම පැතිරලා තියෙනවා. අන්න හරි. very good. මුළු පරිමාවම වායුවකට නිශ්චිත තැනක ඉන්නේ නැහනේ. දැන් ඝණයක් නම් පුතේ අපිට මේව වාදනයකට දාමු ඌ පැත්තකටලා ඉන්න. ඌ පැත්තක ඉන්නේ නැහනේ. ඌ හැමතැනම යනවා. හැමතැනම යනවා. එතකොට ඒගේ පරිමාවත් ඕකමයි, බීගේ පරිමාවත් ඕකමයි. අංශු වල පරිමාව අපි සලකන්නේ නැහැ පරිපූර්ණ නිසා. එහෙනම් පුතේ පරිමාවට දාන්නේ ওই ගානම තමයි. ওই ගානම තමයි පරිමාවට දාන්නේ. එහෙනම් එක් වායුවේ පරිමාවට ගන්නේ මුළු පරිමාව. දෙගුණ වෙන්නේම නැහැ. එයි අරක මූටත් අයිති මූටත් අයිති. දෙපැත්තම යනවා. මොකද මේ අංශු එකින් එක අතර කිසිම සම්බන්ධයක් නැහැ. හැමතැනම පැතිරලා ඉන්නේ. හැසිරෙන්න පුළුවන් ඉඳහසේ ගමන් කළ හැකි පරිමාව තමයි උගේ පරිමාව බවට පත් වෙන්නේ. එහෙනම් වායුන් වල පරිමාව භාජනයේ පරිමාව. ඒ කියන්නේ වායු කොටසකට වෙලා ඉන්නේ නැහැ. පැත්තකට ඒරු වෙලා ඉන්නේ හැමතැනම පැතිරලා ඉන්නේ. එතන මෙතන NRT බෙදීම V ඔන්න උගේ ආවා. එතන බලන්න ඒක මම දැන් දානම් PA කියලා. ඒකෙන් ඇති කරන පීඩනය PA. එතන B ට දාපුවාම NB RT බෙදීම V. අර හොඳට මේ උත්තර දිහා බලන්නකො. බලලා මොකද කියන්නේ? මොකක් හරි වාදයක් පේනවා. මේ උත්තර දිහා හොඳට බලන්න. මෙන්න මේ ආපු උත්තර දිහා බලන්න. මොකද කියන්නේ? වායුව තනියෙන් යම්කිසි පරිමාවක හිටියත් මේක දිහා බලන්න මේ දිහා බලන්න මේ වායුව තනියම ඒ පරිමාවේ හිටියත් තව වායු 10ක් එක්ක හිටියත් ඌ ඇති කරන පීඩනය වෙනස් වෙන්නේ. ඌගේ පීඩනය ඒකම තමයි. මොකද වාදනයේ පරිමාව පුරාම පැතිරලා ඉන්නවා. හැසිරිය හැකි පරිමාවේ වෙනසක් වෙන්නේ නැහැ. එනම් වායු මිශ්‍රණයකදී ඌ තනියෙන් හිටියත් ඒකේ අවුලක් නැහැ. එතකොට මේ වාදනයේ තියෙන समस्त पीडने මොකක් වෙයි? මේකේ समस्त පීඩනේ කවිස මොකද හිතෙන්නේ? කෝ කතා කරන්න ඕනේ. ඉගෙන අර භාජනයේ වෙනේව නැහැනේ. මේකනේ P1 නේ පීඩනය. මේකේ P2 නේ. එතකොට අර තනි තනියම ගත්තොත්
තනි තනියම ඒකේ එක වෙනසක් වෙන්නේ නැහැ. මොනවාට භාජනයේ සමස්ත පීඩනය කොච්චරක් වෙයිද? සර් පීඩන දෙකේම එකතුව අන්න පීඩන දෙකේම එකතුව. ඒ ඉතින් හරිනේ අරූ ගිහින් වෙනම පීඩනයක් ඇති කරනවා අරූ ගිහින් වෙන පීඩනයක්. පීඩනයේ බලයනේ බලයක් ඇති කරනවා මුළු බලයනේ. ඒ දෙක එකතු වෙලා මුළු බලය එනවා පරිමාවෙන් බෙදනවා. අන්න හරි. ඕක අපි නෙමෙයි ඉස්සරෝම හොයාගත්තේ ඩෝල්ටන් කියන විද්‍යාව. එයා ඕක නියමයක් විදිහට ඉදිරිපත් කරා. ඒකට කියනවා ඩෝල්ටන්ගේ නියමය. ඩෝල්ටන්ගේ නියමය. තව වචනයක් තියෙනවා. ඒ වචනේ තමයි මම කියන්නේ. හරි. ඔතන මුළු පීඩනය. ඔන්න යා කියනවා මුළු පීඩනය. අර වාදනයේ මුළු පීඩනය පුතේ. ඒ විසින් ඇති කරන පීඩනයයි B විසින් ඇති කරන පීඩනය. එතකොට මේ ඌ තනියම හිටියත් දෙකයි ගොඩක හිටියත් එකයි. එක් කටියක් එක හිටියත් ඌ ඒ පරිමාව තමයි ඌට අයිති පරිමාව. ඌට අයිති පරිමාව අත් දෙකම තමයි. බෙදාගෙන නැහැ. හැමදේම බෙදලා ඉන්නේ. හැසිරෙන්න පුළුවන් පරිමාව කියන්නේ ඒ වාදනයේ පරිමාව තමයි. හරි. දැන් මෙතන මෙයා තනියමනේ හිටියේ. මෙතන මෙයා තනියමනේ හිටියේ. අතන ඉන්නේ තනියම නෙමෙයි. එතකොට මුළු පීඩනය කියලා එකකුත් දැන් ආවනේ. මුළු පීඩනය කියන්නේ හොඳ දෙන්නා ඇති කරන පීඩනවල එකතුවනේ. ඒක ඩෝල්ටන් දැන් කියලා තියෙන්නේ. ඒක අපි පෙන්නුවානේ. එතකොට මේ වගේ අවස්ථාවක මේ එක වායුවක් විසින් ඇති කරන පීඩනය මුළු පීඩනයට උ දක්වන දායකත්වය උගේ අංශය අපි හඳුන්වනවා ආංශික පීඩනය. මොකද්ද? ආංශික පීඩනය. ඒ කියන්නේ වායු මිශ්‍රණයක වායු කීපයක් ඉන්න තැනක එක් වායුව විසින් ඇති කරන්නා වූ පීඩනය එයාගේ ආංශික පීඩනය. මෙතනදී එහෙම කියන්න බෑ. උගේ තනි කර පීඩනය. මෙතනදී ඒක ආංශික ඒ අගේ ඒකම තමයි. මෙතනදී මෙතනදී කියලා අගේ වෙනසක් වෙන්නේ නමුත් කතාන්නේ ඒ අවස්ථාව පොළොව එක වෙනස් වෙනවා නම. තම අංශයක්. උගේ අංශය. උගේ කොටස. ඩෝල්ටන් කියන්නේ ආන්තර ආංශික පීඩන වායු මිශ්‍රණයේ ඉන්න එක එක්කිනාගේ ආංශික පීඩන වල එකතුව මුළු පීඩනයට සමාන වෙනවා. ඒකට කියනවා ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය. ඇයි? දැන් කාට හරි මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් ඒක අහලා ඉන්නකෝ. මොනවා හරි ගැටලුවක් මේ සම්බන්ධව තියෙනවා නම් අහලා ඉන්න. දාන්න ලැජ්ජ වෙන්න එපා අහන්න. ඕන් හදිස්සිය ඉතින්. ඔය සයන්නේ නම් පටන් ගන්න උන්ට පුදුම හදිස්සියක් තියෙනවා. ප්‍රශ්න නැද්ද? අවිස්ක අහන්න බලන්න ඔයගේ ප්‍රශ්නේ. සර් මේ වායු නියමය පොඩ්ඩක් කියලා දෙන්න පැහැදිලි මදි වුණා ඒක. දැන් මෙතන ඔයාට මේක ඔයා පිළිගන්නවද? මේවා බිත්තිය තියලා පීඩනයක් ඇති වෙනවා. ඒක මෙහෙම හොයන්න පුළුවන් කියලා ඔයා පිළිගන්නවද? ඔව්. මේකත් හරිද? හරි. ඒක මේ දෙන්නම මේකේ ඉන්නකොට මෙයා වෙනම වදිනවා මෙයා වෙනම වදිනවා කියන එක ඔයාට ප්‍රශ්නයක්ද? එහෙම වෙන්න බෑ අනිවාර්යයෙන්. හරිද? හරි. හරි. ඔයා බලන්න තුවා මම අහන එකට උත්තර දෙන්න. හරි. එතකොට නිකම්ම තේරෙයි. එතකොට මෙයා ප්‍රති කරන පීඩනය හොයන්න අපිට PV සමානයි. ඒ උන් දෙන්න අතර කිසි සම්බන්ධයක් නැහැ. එතකොට A කියන කෙනා ඇති කරන පීඩනය හොයන්න අපිට PV සමානයි NRT දාලා පුළුවන් නේ. ඔව්. එතකොට අපි පරිමාව වෙනකොට මොකද දාගන්නේ?
දැන් මේ වායුව ඒ වායුව වෙන පැත්තක මේ B වායුව වෙනම මේ පරිමාව වෙන් කරගන්නේ නැහැ. එයාලා හැමතැනම පැතිරලා ඉන්නේ. උන් අහුරන්නේ නැහැ පරිමාව. ඒතකොට මේ උන් අංශු ඉතා කුඩායි කියලා අපි සලකනවානේ. එතකොට මෙයාගේ පරිමාව වෙන්නේ භාජනයේ පරිමාව, මෙයාගේ පරිමාව වෙන්නේ භාජනයේ පරිමාව. හරිද? හරි සර්. එතකොට ඒට PV සමාන NRT වෙනම දැම්මොත් මෙහෙම වෙනව නේද? ඔව්. මෙහෙම වෙනවනේ B එක දැම්මොත්. ඔව් සර්. එතකොට බිත්තිය වදින්නේ A අංශු විතරක් නෙමෙයිනේ. බිත්තිය වදින්නේ B අංශු විතරක් නෙමෙයිනේ. දෙගොල්ලම වදිනවනේ. ඒක දෙගොල්ලම පීඩනයක් ඇති කරනවානේ. එතකොට භාජනයේ තියෙන මුළු පීඩනය A G B G දෙකෙන්ම ඇති කරපු පීඩනය වෙන්න එපා. ඔව් සර්. මුළු පීඩනය ගන්න මොකද කරන්නේ මේ දෙක එකට එකතු කරනවා. එකතු කරනවා. ඒ ඔබ කීවේ කවුද? ඩෝල්ට. හරිද? එතකොට මේ වගේ තැනකදී වායු මිශ්‍රණයකදී එක එක වායු වැඩ කරපු පීඩනයකට විශේෂ නමක් දෙනවා. මොකද්ද? මෙතනදී එහෙම කියන්නේ මේ අගේ මේ දෙකම එකයි මේ P1 A PA දෙකම එකයි. මොකද එකම උත්තරය ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මෙතනදී ඒකට කියන්නේ ආංශික පීඩනය. තේරුණාද? ඔව් සර්. එතකොට ඩෝල්ටන් එහෙනම් අර විශේෂණ වචන දාලා කියන මොකද්ද? වායු මිශ්‍රණයක මුළු පීඩනය එක් එක් වායුවේ ආංශික පීඩන වල එකතුවට සමානයි. ඒකට කියනවා මොකක්ද? ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය. හරිද? ඈ? දැන් ඔයාලට තව මොනවා හරි ඔයාගේ හිත ඇතුලේ මොනවා හරි තියෙනවා නම් අහන්න පුළුවන්. කො හරිද? ඒ කියන්නේ ඔයා වායු මිශ්‍රණයේ තියෙන වායු 10ක් ඉන්නවා නම් ඒ 10ම පීඩන මොකද කරන්නේ? මුළු පීඩනය ගන්න එකට එකතු කරන්න. ඊළඟට ඔයා තේරුම් ගන්න ඕනේ අපිට වෙන වෙනම PV සමානයි NRT දැන් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. එතනදී පොඩි දෙයක් පරිමාව විදියට ගන්න භාජනයේ පරිමාව. භාජනයේ පුරාම වායු පැතිරලා තියෙනවා. හරිද කවිස්ක? හලෝ. ඈ? හරි. සංවෘත පද්ධතියක වායු ගමන් කරමින් ඔව් අපේ ඔව් සංවෘත විවෘත කියලා නේ. ආයි අපිට හුරු ඉතින් හුලං ගහද්දි ඇඟේ දැවටෙන එකනේ. බැලුමක තියෙන වායු අංශුත් යනවා. නැත්තම් කොහොමද ඉතින් පීඩනයක් ඇති වෙන්නේ? වායු අංශු නිශ්චල වුණොත් මේ බලන්න බැලුම ඔනේ ප්‍රැක්ටිකල් පැත්ත පොඩ්ඩක්. බැලුමක් ගිහිල්ලා දෙන්න මේ වගේ යූනලයක් කරා වතුර ටිකක් පුරවලා බැලුම කුඹලා මේ පැත්තෙන් ගහන්නකො. ගහනකොට මේ වතුර ටික මෙහෙට උඩට ඉස්සෙනවා. වතුර මට්ටම් දෙක සමානව තින්නේ උඩට ඉස්සෙනවා. ඒ අයියේ මේ අංශු විසින් පීඩනයක් ඇති කරනවා. ඉතින් මේ පීඩනය ඇති වෙන්න බෑනේ අංශු විශ්චලන. දැන් ඔයාගේ උඩු උඩින් මොකක් හරි ගියුලයක් වගේ එකක් තිබ්බොත් හරි බරක් තිබ්බොත් හරි පීඩනයක් ඇති වෙනවා බර නිසා. වායු අංශු මේ චුට්ටකින් ඔච්චර පීඩනයක් ඇති වෙන්නේ නැහැ. මේ යන හින්දා ගිහිල්ලා වදින හින්දා තමයි පීඩනය ඇති වෙන්නේ. ඒ සම්මුදද වියුක්තද කියලා නැහැ. හරි. ඒ වායු ගෝලී පීඩනයක් ඇති වෙලා තියෙන වායු කතේ බරත් එක්ක. විශාල ප්‍රදේශයකට පැතිරලා තියෙන වායු. ඒ වදිනවා නැත්තේ. වාජනයක තියෙන බිත්ති මත ඇති වෙන්නේ නේද බර නිසා නෙමෙයි. අර යන අංශු ගිහිලා ගැටෙන්නේ. හරි. මොකද මාතෘකාවක් ලිව්වද කවුරු හරි මට කියන්න මාතෘකාවක් ලිව්වද? නැස් ලිව්වේ නැහැ. එහෙනම් ලියන වායු මිශ්‍රණයක් සලකමු. වායු මිශ්‍රණයක් සලකමු. එවනම් අංක ටිකක් දාලා අංක 1 මේක අංක 2 මේ විදිහට පොදු තුනකට බෙදලා ලියන්න ඕනේ. මේ දෙකට ඉඩ අඩු වුණාට කමන්නේ නැහැ.
මෙන්න මේ දෙක එන්න ඕනේ මෙතෙන්ට එන්න ඕනේ. මේක අංක 3. මේක අංක 4. අර එහා බෝඩ් එකේ තියෙන ඒවා එන්න ඕනේ මේ තුන්වෙනි තැන යටට. ඒක ඕනේ නැහැ. පීඩන මානයක් තියලා බැලුවොත් තේරෙයි. බෝතලේ වැහුවොත් පීඩනයක් ඇති වෙනවා කියලා තේරෙයි. ප්ලාස්ටික් බෝතලයක් වහලා ඒකේ මේ කට තියලා අදින්නකෝ. අදිනකොට වායු අංශු යනවා. යනකොට බෝතලේ ඇතුළට එබෙනවා. ඒ වෙන්නේ පීඩනය අඩු වෙනවා. එතකොට අඩු වීමක් නිසානේ. ඒ ඇයි වායු අංශු ගියපුවාම අර බිත්තිය ගෙටන අංශු ගන්න අඩු වෙලා වාජනේ කොටසක් අයින් වෙලා යනවා. එතකොට පීඩනය අඩු වෙලා ඇතුළේ පීඩනය අඩුයි පිට පීඩනය වැඩි නිසා බෝතලේ ඇකිලි. ඇරුණාද වැරුණාද කියන එක ඒකට අදාළ නැහැ. බැලුන් එකේ ප්‍රත්‍යස්තතාවය වෙන කතන්දරයක්. ප්‍රත්‍යස්තතාවය වෙන නම. ඒක නිසා වෙනම ඵලයක් දෙන්න පුළුවන්. දැන් ඔයා හුලං ඇතුළට දානකොට බැලුමේ අංශු වැඩිලා දැන් ඔයා හිතන්නේ අර ප්‍රත්‍යස්තතාවය නිසා විතරයි බලය ඇති වෙන්නේ. ප්‍රත්‍යස්තතාවයෙන් බලය ඇති වෙන්නේ වායුවම. ප්‍රත්‍යස්තතාවයෙන් බලය ඇති. වායුව බිත්තිය වදිනවම තමයි. වදිනකොට ඊග්නයක් ඇති වෙනවම තමයි. ඒක රත් කරනකොට ඇයි පිපිරලා යන්නේ බෝතල්? රත් වීම නිසා විතරද නෑ. ඇතුලේ ඉන්න අංශුන්ගේ වේගය වැඩි වෙනවා. වේගය වැඩි වෙලා ගිහින් වදිනවා වැඩි. ඒතර පීඩනයත් වැඩි වෙනවා. පීඩනය වැඩි වෙලා බෝතලේ පුපුරලා. චලනය වෙන්න බලය උෂ්ණත්වය තියෙනවා. උෂ්ණත්වය කියන්නේ චාලක ශක්තිය. ඒ අංශුන්ට අනිවාර්යයෙන් චලනය වෙන්න චාලක ශක්තියක් තියෙනවා. ඔයා අපි මේ කතා කරන්නේ මේ අන්වීක්ෂීය පැත්ත නෙමෙයි. අපි කතා කරන්නේ මේ මහේක්ෂ පද්ධතිය මේ වගේ එකක් තිබ්බොත් චලනය වෙන්න බෑ බලයක් නෑ. තව ඇයි වායු අංශුවක් කියලා තව එක වදිනකොට ඒක කම්පණය වෙනවා උෂ්ණත්වයත් එක්ක. උෂ්ණත්වයත් එක්ක කම්පණය වෙනවා. කවුරුත් ඇවිල්ලා මේ බලය කියන එක දෘශ්‍ය වැඩි කරන්න ඕනේ නැහැ. හරි? හැම වායු අංශුවක්ම එක වේගයෙන් යන්නේත් නැහැ. විවිධ වේග වලින් යන්නේ. ඒ අංශු ගැටෙනකොට එයාලගේ වේගات වෙනස්. කෙනෙක්ගේ වේගය වැඩි වෙනවා, කෙනෙක්ගේ වේගය අඩු වෙනවා. හොඳට තේරුම් ගන්න. එතකොට 1යි 3යි එක වගේ. නමුත් එතනදී අර උට කියන්න බෑ මුළු පීඩනය කියලා. එතකොට උට කියන්න වෙන්නේ ආංශික පීඩනය. පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට්. ඒක සූත්‍රේ නම් ඔයාලට ඉදිරිපත් කරාට ඒක තේරෙන්නේ නැහැ තාම. පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට් කියන්නේ ප්‍රාථමික සම්මතයක්.
ප්‍රාථමික සම්මත ගැන මම කියලා දීලා තියෙනවානේ. එයා අම්ලයක්. පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට් කියන්නේ අම්ලයක්. මෙන්න මේවා. ඔය වගේ. ඔතන පොටෑසියම් මෙතන තියෙන කාබන් මෙතන තියෙන කාබන්. මේ බෙන්සීන් කියලා කියන්නේ මේකට. එතන කාබන් තියෙන්නේ. හයිඩ්‍රජන් ඔහොම තියෙන්නේ. ඇඳලා නැත්තේ කාබන් ඔහොම තියෙන්නේ. ඔතන පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට්. ප්‍රාථමික සම්මතයක් විදිහට අම්ල භස්ම අනුමාපන වල භාවිත කරනවා. ඒ ගාන හදාන්න පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට් කියන කෝඩ් එකක් නේද? ඌ අණු ස්කන්ධය දීලා තිනවා ඒක භාස්මික අම්ලයක් කියන ඔයාලට HA කියලා නම ඔක හදන්න දෙමු මම පෙන්නන්නම්. ගානක් හදන්න සේරම දේවල් දැනන් ඉන්න ඕනේ නැහැ. ඒකේ දීලා තිනවා දත්ත ටික ඔක්කොම එකයි මම උච්චර උනන්දු කරේ නැත්තේ ඔය කියන්නේ. අපිට මේක අතාරින්න නම් මම ඒක ඉවරට කතා කරනවා නේ. ඒ ප්‍රශ්නේ දැන් මේක කතා කරලා දෙන්න ඕනේ. දැන් මේක කතා කරමුකෝ. ඒ වගේ හිතෙන්නකෝ. හරිද ඉවරද? මම කියන්නද? එතකොට හොඳට තේරුම් ගන්න බොක්කටම දාගන්න ඕන දෙයක් තමයි වායුව තනියෙන් හිටියත් මිශ්‍රණයේ හිටියත් ඌට අදාළ නැහැ. ඌ ඇති කරන පීඩනය ඇති කරනවම තමයි. ඌ තනියෙන් ඇති කරන පීඩනය කට්ටියක් එක්ක ඉන්නකොටත් ඇති කරනවා. මිනිස්සු වගේ නෙමෙයි. හැබැයි කට්ටියත් එක්ක ඉන්නකොට ඇති කරන පීඩනය පොඩි විශේෂ පදයක් දාම ඒක ආංශික පීඩනය. උගේ ආංශය. උගේ කොටස. මොකද නෑ කීවේ? ප්‍රාථමික සම්මත කියලා එකක් බලලා නැද්ද? කියලාද කියන්නේ? නෑ තමුරු හේලා. ලියලා ඉවරයි. ලියන්න රතු පෑනෙන් තරුවක් දාලා යටින් ලියන්න වෙන් කරන්න ඕනේ නැහැ තනි කරම ලියන්න යම් පරිමාවක් තුල ඕන් ඉතින් ඕ මිශ්‍රණය තුල වායු ප්‍රතික්‍රියා කරොත් ඒක ඔය නියමේ දාන්න බෑ එතකොට ඈ හොඳයි හොඳයි මේ අහන ප්‍රශ්නේ මේ කවිස් ගහනවා මේ මිශ්‍රණය තුල වායු ප්‍රතික්‍රියා කරොත් ප්‍රතික්‍රියා කරනවා කියන්න බෑ ප්‍රතික්‍රියා කරොත් ඔය නියමයේ ওই විදිහට දාන්න බෑ එතකොට ප්‍රතික්‍රියාව ලියලා ඒ ගණන් ඒ විදිහට හදන්න ඕනේ ඒක අපි පස්සේ බලමු ඔබට විශේෂ පදයක් දාමු එකිනෙකට ප්‍රතික්‍රියා නොකරන හරි මේක ලියා ගන්න වායුව යම් පරිමාණයක් තුල තනිව හැසිරුණද තනිව හිටියද වායු මිශ්‍රණයක පැවතියද වායුව යම් පරිමාණයක් තුල තනිව තිබුණා මිශ්‍රණයක් ලෙස තිබුණා එම වායුව ඇති කරන පීඩනය සමාන වේ එම වායුව ඇති කරන පීඩනය සමාන වේ ඇයි එහෙම වෙන්නේ
පරිමාව මුළු පරිමාවම ගන්න හින්දා. මොකද ඉතින් වෙනවා එක එකක් අතර වෙනස් වෙන්නේ නැහැ. නමුත් අපි ඔන්න කියන්නේ වායු මිශ්‍රණයක් තුලදී එක් එක් වායුව ඇති කරන පීඩනය එම වායුවේ ආංශික පීඩනය ලෙස හැඳින්වේ. එම වායුවේ ආංශික පීඩනය ලෙස හැඳින්වේ. ආංශික උගේ භාගය උගේ කොටස. ඊට පස්සේ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය. වායු නියමය මේ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය. ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය. ආය බලන්න මොකද වෙන්න ඕනේ? හදාගන්න තමන්ගේ වචනෙන් හදාගන්න. තමන්ගේ වචනෙන් හදාගන්න බලන්න නියමේ. මිහිරි කියන්න බලන්න. ඔයාලට මේ නියමේ සරලද? මේ ගැඹුරු වචන ඕනේ නැහැ. මෙන්න මේකයි සර් උතන වෙන්නේ කියලා මේ ඔයාලට දැනෙච්ච විදිහට මේක විස්තර කරන්න බලන්න පොඩ්ඩක් කියන්න බලන්න. ඉක්මනට ලියා ගන්නවා පොතක මේ නම් උත්තර දෙන්නේ නැති අය. මිහිරි මම දැක්ක ඉන්නවා. මිහිරි කවිස්කා. ගිහිල්ලාද? ඊළඟට ඉන්නේ දිනෙන්ජි. මුතුනවා දිනෙන්ජි. මොකද්ද මේ නියමේ? ඔයාලට දැනෙන හැටියට මේ නියමේ සරල වචනෙන් කියන්න බෑ. වචන දෙකයි තියෙන්නේ. වචන තුනයි. දැන් මම විස්තර කරානේ. වායුවක් තුල ඇති කරන පීඩනය. වායුවක් තුල නෙමෙයි වායුවක් ඇති කරන පීඩනය. මේ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය කියනවනේ. ඒක ඒ නියමය මොකක්ද එතකොට? දැන් අපි අන්තිමට කියවනේ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය කියන්නේ මොකක්ද එතකොට? මෙන්න මේ වගේ තැනකදී ඇති වෙන මුළු පීඩනය. හිමාසි අනුසිකා නෑ ගිත්මි ඉන්න. ගිත්මි. ඔයා මොකද්ද ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය කියලා මේක විස්තර කරද්දී තේරුම් ගත්ත හිමින් සැරේ කියන්න බලන්න. වායු මිශ්‍රණයක මේ මුළු පීඩනය එක් වායු මගින් ඇති කරන ආංශික පීඩනවල එකතුවට සමානයි. ඒ කියන්නේ මේකාට PV සමානයි NRT දාපුවාම එකයි මේකට එකයි නේ ආංශික පීඩන කියන්නේ උ තනියම ඇති කරන පීඩනයනේ. ඒතර මුළු පීඩනය කියන්නේ මේ දෙකේ නම් ඒ තියෙන ඔක්කොගෙම එකතුව. ඒක පොඩි විශේෂ පදයක උදා. දැන් අර වායු එකින් එක ප්‍රතික්‍රියා කරපුවා කියලා ගන්න බෑනේ. එහෙනම් එකින් එක ප්‍රතික්‍රියා නොකර ඕක කඩපාඩම් කරන්න එපා. හොඳට තේරුම් ගන්න. එතකොට තමයි මතක හිටින්නේ. දැන් ගොඩාක් අය කරන්නේ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය වෙනම කඩපාඩම් කරනවා. එහෙම කරන්න එපා. ඔය වචන ටික ගන්න. වායු එකින් එක ප්‍රතික්‍රියා කරොත් ඔය කතාව දාන්න බෑනේ පුතේ. ඇයි? මේ දෙක ප්‍රතික්‍රියා කරොත් අප්පා ඔය මවුල ගන්න එහෙම තියෙන්නේ නැහැ. සමහර වෙලාවට දෙන්නම ඉවර වෙන්න පුළුවන්. සීමාකාරී එක ඉවර වෙනවා. ඔය වගේ ගැටලු තියෙනවනේ. එතකොට මෙතන මේ
වෙන වායු හැදෙන්න පුළුවන්. එතකොට කතන්දරය හරියන්නේ. එකින් එක ප්‍රතික්‍රියා නොකරන වායු මිශ්‍රණයක අදව කඩපාඩම් කරන්න එපා. ප්‍රතික්‍රියා කරොත් ඔක කරන්න බෑ. එක එක වායුවේ මුළු පීඩනය එක් වායුවේ ආංශික පීඩන. ආංශික පීඩන කියන්නේ අලු තනියම ඇති කරන පීඩන. ආංශික පීඩන වල එකතු වලට සමානයි. නේද? එකින් එක ප්‍රතික්‍රියා නොකරන කඩපාඩම් කරන්න එපා. එකින් එක ප්‍රතික්‍රියා නොකරන වායු මිශ්‍රණයක මුළු පීඩනය මෙන්න මෙතන තියෙන මුළු පීඩනය උදාහරණ ඉදලා මොනවා හරි අර්ථයක් දෙන්න උත්සාහ කරනවා. මේ වායු විසින් මේ බිත්ති වල ඇති කරන මුළු පීඩනය එක් වායුවේ එක් වායුවේ ආංශික පීඩනවල එකතුවට සමාන වේ. ඓක්‍ය කියලා කියන්නේ. එකතුව කියන්නේ නැහැ. ඓක්‍යයට සමාන වේ. දැන් ආයෙ දවසක මම ඔයාගෙන් ඩොන්ටන්ගේ ආංශික පීඩන නියමයේ අහපුවාම ඔයාව කටපාඩම් කරලා මට කියන්න එපා. එහෙමයි සර්. එහෙම වායු මිශ්‍රණයක් තියෙනකොට ඕකේ අර වායු ඔක්කොම බිත්තිය වදිනවානේ. ඔය එක එක ඇති කරන පීඩනයට අපි කියන්නේ උගේ ආංශික පීඩනය. එතකොට ඔය දෙක එකතු කරපුවාම මුළු පීඩනය හොයාගන්න ඔය සේරම ටික එකතු කරන්න ඕනේ. එතකොට වායු එකින් එක ප්‍රතික්‍රියා කරොත් එතකොට ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවානේ. එතකොට ඔක යොදන්න බෑ. එතකොට ඔක විභාගෙ දිහාවම මෙහෙම කියනවාද? මේක මෙහෙම කියන විභාගෙ දිහාව නෑ. ඒක කියන වායු මිශ්‍රණයක එකින් එක ප්‍රතික්‍රියා නොකරන වායු මිශ්‍රණයක එක එකාගේ ආංශික පීඩන වල එකතුව මුළු පීඩනය සමානයි. මුළු පීඩනය එක එකාගේ ආංශික පීඩන වල එකතුවට සමානයි. නැත්තම් ඉතින් කට්ට පාඩම් කරනවා මේ පාඩම් කරන්න දේවල් නෑ නේ මේවා සයන්ස් වල පාඩම් කරන්න දේවල් නෑ. ඇඟේ තියෙන්නේ. හරි ආයුධ ටික වගේ ඒවා තියෙන්නු. යොදාගෙන ඉන්න තියෙන සයන්ස් වල. නැත්නම් ඉතින් ඕක දැන් මම බොයිල් නීමේ හොරන්නද මොකද කරන්නේ? ඔව් ඈ කල්පනා කරනවා දත හපනවා ඊට පස්සේ මෙතන කට් කරලා යන්න බලනවා ඈ කතා කරන්නේ නැතුව ඉන්නවා. ඒව නෙමෙයි බොයිල් කියන්නේ පීඩනයේ පරිමාවයි. අපි දන්නවනේ කො බැලුමක් මිරිකපුවාම පරිමාව අඩු වෙනවානේ. පීඩනය වැඩි වෙනවානේ. පීඩනය වැඩි කරපුවාම පරිමාව අඩු වෙනවා. එතකොට මේ දෙන්න අතර තියෙන එක ප්‍රතිලෝම අන්න දැන් එන්න ඕනේ. එහෙම අඩු වුණු පළියට ප්‍රතිලෝමයි නෙමෙයි. නමුත් අපි දන්නවා දැන් ප්‍රතිලෝමයි. කියන්නේ P සමානුපාතික 1ට V හදනවා. හැබැයි අනිත් ඒවා නියත වෙන්න ඕනේ. නියත පීඩන, නියත උෂ්ණත්ව, නියත ස්කන්ධ තියෙනකොට වායුවේ පීඩනය පරිමාවට ප්‍රතිලෝමව, වායුවේ පරිමාව පීඩනයට ප්‍රතිලෝමව සමානුපාතිකයි. අන්න එහෙමයි ගන්නේ. නැත්නම් ඉතින් වචල වායු ස්කන්ධයේ උෂ්ණත්වයේ නියත විට පීඩනයේ අමතක වුණා. පොතේ තියෙන අමතක වුණා. දැන් කල්පනා කරන්න. එන්නේ. දැන් ඉතින් එහෙම පාඩම් කරන්නේ. රයිට්. අපි මේක මොකද මේ පාඩම් කරන විදිහට හදාගන්න ඕනේ. හරි. කියන්නේ අර පොත බලාගෙන කියව එහෙම කරන්න එපා. දැන් කාට හරි ලකුණු අඩුයි නම් ලකුණු වැඩි කරගන්න. කාට හරි ඕ ලෙවල් වල රිසල්ට් එක අඩු වෙන්න තිබ්බනම් මේ මගේ පන්ති එනවා නම් මේ මම කියන ක්‍රම යොදා ගන්න අනිවාර්යයෙන්ම ඔයාට මාරම වෙනසක් ගන්න පුළුවන්. ඒ නමයක් ගත්තත් ඒක ඉතින් අමතක කරලා ඒ නමය වැඩක් නැහැ. ඒක පුසුරුතලා කියලා තිබ්බ ළමෙක් දාලා මොකද පදයක් කියලා. ඒ නමේ නම් වැඩක්ම නැහැ. ඒ නමේ ගන්න ඒකම කිසිම තේරුමක් දෙන්න දේවල් නෙමෙයි. අපි මීට කලිනුත් ඒ නමේ ගත්ත හැටි කියන්නේ. ඒ නමේ අදාළ නැහැ. මේක ඒ තුන තමයි වටින්නේ. ඔයාගේ ඒ නමේ අලංකාර ගත්තේ මේ ගන්න ඒ තුන. ඒ හින්දා මේ ක්‍රම යොදා ගන්න. ඔයාගේ ක්‍රමෙත් පුහු කරන්න. ඒකට මාර මේකක් ගන්න. සමහරව තමුන්ගේ ක්‍රමෙ විතර මං කියන්නේ මගේ ක්‍රමෙ ඔක්කොම තෝරා මේව කරන්නේ. අමාරුයි ටිකක්. මේ ක්‍රමයට හැඩ ගැහෙන්න අමාරුයි. අමාරු නම් ප්‍රතිඵලේ මාරයි. ඒක මුක්ති විඳින්න පුළුවන්. right?
එහෙනම් පුතේ P සමානයි PA දාලා PB. හරි. එළියන්ද පරිපූර්ණ වායු සමීකරණය මගින් ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය ව්‍යුත්පන්න කිරීම පරිපූර්ණ වායු සමීකරණය මගින් ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය ව්‍යුත්පන්න කිරීම උදේට මතක තියාගන්න වායු මිශ්‍රණයක් තියෙනකොට ඔයාට ඕන නම් තනි වායුවට වෙන වෙනම PV සමානයි NRT දාන්නත් පුළුවන් ඔක්කොම ටික එකතු කරලා මවුල මෙච්චරයි කියලා PV සමානයි NRT දාන්න පුළුවන් මොකද අරවා ගැටුණා මේවා ගැටුණා කියලා අදාළ නැහැ ඔක්කොම වායු අංශ තනියම ඕන නම් ඔයා දැන් හිතන්න AB දෙන්නෙක් ඉන්නවා ඒකේ මවුල 10යි B ගේ මවුල 5යි කියලා Aට දානවා නම් මවුල 10යි Bට දානවා නම් මවුල 5යි මුළු මිශ්‍රණයටම එකපාර දානවා නම් මවුල 15යි කියලා දාන්න පුළුවන් ඔය වායු අංශ ලක්ෂිකී ස්කන්ධ හරි ඔන්න වායු භාජනය A ඉන්නවා B ඉන්නවා වායුව ඉන්නේ A වායුව NA ඉන්නවා B වායුව NB ඉන්නවා මවුල උෂ්ණත්වය T පරිමාව V තොට මෙතනදී වාට තනිව PV සමානයි NRT දාන්නත් පුළුවන් මුළු වායුව වලට එකපාර PV සමානයි NRT දාන්නත් පුළුවන් එතකොට මුළු මවුල වෙනුවට ගන්න ඔක්කොම ටික එකතු කරනවා හොඳට මතක තියාගන්න ලියන්න ඕනේ තොට Aට ඒ වායුවට PV සමානයි NRT දාන්න යෙදීම එතකොට P A ඇයි A විසින් ඇති කරන පීඩන B NA RT මම මේකේ NA ව උත්ත කරනවා පොඩි වැඩකට ඔප්පු කරන්න යන්නේ ඔන්න NA ව උත්ත කරා එතකොට කොහොමද එන්නේ PA V බෙදීම RT මම මේක එක කියලා ගන්නවා හරිද V වායුවට PV සමානයි NRT මම දාන්නේ කිය ඔයාට මොකේද කරා ඔයාට පරස්පර දෙයක් දනක් ඔයාට ගැටෙන දනක් આવොත් මෙසේජයක් දාන්න V වායුවට PV සමානයි NRT දා එතකොට මෙතන PV සමානයි PB යාගේ ආංශික පීඩනය යාගෙන දාන්නේ යාගේ මවුල් දාන්නේ V NB RT එතකොට මම NB ව උක්ත කරනවා දෙක මුළු වායු කොම සලකලා මම දානවා PV සමානයි NR එතකොට මවුල එන්නේ NA දාන NB උෂ්ණත්වය T පරිමාව වායනයේ පරිමාව පීඩනය A ඇති කරන පීඩනය B ඇති කරන පීඩනය දෙකේ පීඩනය මෙතන ඉන්නේ AB විතරයි ඒ කියන්නේ මුළු පීඩනය. එතන මුළු පීඩනය P මුළු පීඩනය P මම ඔප්පු කරන්න ඕන මොකද්ද? P සමානයි PA ධන PB කියලා. P සමානයි PA ධන PB තමයි මම සාධනය කළ යුත්තේ. එහෙම නේද ගණන් කරලා. එහෙනම් මුළු වායු මිශ්‍රණයට මහලු දෙයක් නෙමෙයි මෙන්න මෙතන තව පොඩක් පැටලෙයි ඇයි එහෙම කියතු කරේ මුළු වායු මිශ්‍රණය කියන්නේ වායු ඔයාලා ඊළඟ කේකුලියට වගේ ඉතින් A අංශු වෙනයි B අංශු වෙනයි හරි A අංශු වෙනයි B අංශු වෙනයි වුණාට ඒවා ලක්ෂී ස්කන්ධනේ
එකින් එකාට බලපෑමකුත් නැහැනේ. ඉතින් A B බිත්ති වේදමත් එකයි B වේදේනවා කවුරුත් වායු මවුල. ඒක ප්‍රශ්නයක් නෑ මවුලනේ. මුළු වායු මිශ්‍රණයට PV සමානයි NRT දා. P මුළු පීඩනය. B භාජනයේ පරිමාව. N වෙන මොකද දාන්න වෙන්නේ? NA දාලා NB. එකතු කරලා ගන්න NA දාලා NB 2 10 ගන්න 5 ගන්න 15. RT. එතකොට මෙන්න මම NA දාලා NB ඔක්ත කරනවා. PV වෙදීම P කියන්නේ මුළු පීඩනය වෙදීම RT. තේරෙනව නේද? PV වෙදීම RT. මම මේ සමීකරණය අංක 3 කියලා ගන්න. දැන් ඔයාලට පේනවා NA දාලා NB මෙතන තියෙනවා. මේකෙත් NA තියෙනවා මේකෙත් NB තියෙනවා. NA තියෙනවා NB තියෙනවා. එහෙනම් මම 1 2 එකතු කරනවා. 1 ධන 2 1 ධන 2 right NA ධන NB PA B RT PB B RT එක මම ගන්නවා අංක 4. දැන් හොඳට බලන්න අංක 4 වම් පැත්තයි 3 වම් පැත්තයි එක වගේ නේද? ඈ ආයෙනම් 3 වම් පැත්ත සමානයි 4 වම් පැත්ත. එහෙනම් එව නිසා 3 දකුණු පැත්ත 3 දකුණු පැත්ත සමානයි 4 දකුණු පැත්ත. විය යුතුයි. ආදේශ කරමු. P B බෙදීම RT සමානයි PA B බෙදීම RT ධන PB B බෙදීම RT B බෙදීම RT මේ දෙකටම පොදුයි එළියට ගන්නවා. එතකොට PA ධන PB B බෙදීම RT P B බෙදීම RT B ට V කැපෙනවා RT ට RT කැපෙනවා. එතකොට P සමානයි PA ධන PB මෙන්න ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය මම ඔප්පු කරලා පෙන්නනවා. දැන් ගැටලුවක් තියෙනවද? අර කතන්දරේ කියප එක ගණිතමය විදියට ඔප්පු කරලා පෙන්නනවා. වායුවකින් එක ප්‍රතික්‍රියා කරන්නේ නැත්නම් මුළු පීඩනය හොයන්න ඒ උන් දෙන්න එකතු කරනවා. ඉන්නේ උන් ගාන ඉංගේ ආංශික පීඩන එකතු කරනවා. ඊළඟට ඔයාලා හොඳට බලන්න වායු මිශ්‍රණයකදී ඔයාලට වෙන වෙනම PV සමාන ඕවා ටෙක්නික් ඈ. වෙන වෙනම ඔයාලට PV සමාන NRT දාන්නත් පුළුවන්. ඕනනම් සේරම එකතු කරලා 10 දෙනෙක් හිටියනම් පුතේ දෙන්නෙක් එකතු කරලා එහෙම දාන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ඉන්න උන් දෙන්නගේ පීඩන වල right ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයේ ව්‍යුත්පන්න කිරීම. A හා B වායු මිශ්‍රණයක් සලකමු. A හා B වායු මිශ්‍රණයක් සලකමු. අර ඇඳලා එකට මෙහෙම ලියාගෙන යන්න. අපේ විදිහට තියෙනවා.
නෑ. හරිද මකන්නද? ඉවර කට්ටිය ඉන්නවා නම් පළවෙනි සමීකරණය බෙදන්න හතර තුන්වෙනි සමීකරණය. ඉවර කට්ටිය ඉන්නවා නම් පළවෙනි පොඩ්ඩක් රූලක් දෙකක් ඉඳ තියලා පළවෙනි සමීකරණය බෙදන්න තුන්වෙනි සමීකරණේ මම ටියුට් එකක් එවනවා. ඒක හදන්න උත්සාහ කරන්න ඕනේ නැහැ. පුළුවන් නම් ඒකේ print out එකක් කරන් තියාගන්න ඊළඟ සම්දඩ. හරි. හදන්න යන්න එපා. හදන්න පුළුවන් ඒවා තියෙනවා නම් හදන්න. හැදුවේ නැතුවට කමක් නැහැ.
එතකොට ඔය දැන් අපි ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය ඕකේ පුතේ මහ ලොකු දෙයක් කරන්න පුළුවන්ද ඕකේ? ඩෝල්ටන්ගේ මේකේ බෑ. මුළු පීඩනය දන්නවා නම් එක්කෙනෙක්ගේ ආංශික පීඩනය දන්නවා නම් අනිකගේ ආංශික පීඩනය හොයාගන්න. දෙන්නෙක්ගේ තුන් දෙනෙක් ඉන්නවා නම් තුන් දෙනාගේම ආංශික පීඩන දන්නවා නම් ඒ තුන එකතු කරලා මුළු පීඩනය හොයාගන්න. ඔච්චර තමයි ඔකෙන් කරන්නේ. එහෙනම් මොකද කියන්නේ නැද්ද? එහෙනම් මොකද කියන්නේ? ඔච්චර කරන්නේ. මේක වැදගත් දේ තමයි තේරුම් ගන්න වෙන වෙනම ටීවී සමානයෙන් නාට්‍ය ඕනනම් දාන්නත් පුළුවන් ඔක්කොටම එකට කරලා දෙක පාර දාලා දාන්නත් පුළුවන්. එන්නේ ඒව ඉගෙන ගන්න. ඒ පාඩමක් ඇතුලේ තියෙන විෂය කරුණු ගොඩක් තියෙනවා. ඒව ඉගෙන ගන්න. ඉවර ඇති මගේ හිතේ. මොකක්ද මම කිව්වේ? මම කිව්වේ මේ එක බෙදන්න දෙන්නේ තුනේ. බෙදුවද? ඔව් එක බෙදන්න තුනෙන්. එක උඩට තුන්වෙනි සමීකරණේ යටට. අපි බෙදමු හැමෝම. එක බෙදීම 3. එක බෙදීම 3. කො එක වේ? එන්නේ මේ පොඩි බබෙක් කෑ ගන්න ගණන් ගන්න එපා මේ. දෙරිය පොඩි පිස්සු බබෙක් ඉන්නම්. ඒ බබා කෑ ගහනවා. එන්නේ PA V බෙදීම RT මෙතන එන්නේ ඊළඟ MB මෙතන P capital P P මුළු පීඩනය P V බෙදීම RT දැන් බලන්න මේ පදේ දිහා මේ පදයයි මේ පදයයි එකමයි නේද මේ දෙක කැපෙනවා නේද මේකට මේක කැපෙනවා මම කපන්නේ නැහැ මෙතන මේ පෙන්නුවා මේ කැපුණාම මොකද වෙන්නේ කපන්න එපා කියලායි එතකොට මෙතන මොකද වෙන්නේ ධන NB PA P මේ මොකද්ද ඒකේ ආංශික පීඩනය මේ තියෙන මොකද්ද මුළු පීඩනය ඔන්න උතෙන්ට එනකන් ආවා එක බෙදුවා 3ෙන් नेत्रा ඔව් සර්. ඔයා මට කියන්න බලන්න පුතා මේ අර එන්නේ බෙදීම NA ධන NB කියලා එකක් තියෙනව නේද? ඔව්. ඔයා ඉගෙන ගත්තේ මේ මොකක්ද ඔය තියෙන්නේ? ඒ වායුවේ මවුල ප්‍රමාණය බෙදනවා මුළු මවුල ප්‍රමාණය. ඔව් තව ටිකක් එහෙනම් කල්පනා කරන්න ඒකට මොකද්ද කියන්නේ? කොහෙදවත් හම්බෙලා නැද්ද ඔහොම එකක්? වායු කතාව හරි වායු අමතක කරමුකෝ. ඔක මිශ්‍රණයක් නේ. ඒක උකට මොකද්ද කියන්නේ? කවුරු හරි? ඒක තමයි අපි දැන් මේ පාඩම් කරාට අපි ඕක දන්නවා අනිවාර්යෙන් මම කිව්වොත් ඔයාලට මතක් වෙනවා. මොකද්ද ඔය? මවුල භාගය නේද තියෙන්නේ? කාගේ මවුල භාගයද? ඒ කියන වායුවේ මවුල භාගය නේද ඔය තියෙන්නේ? අපි වායු මේ ඒක උගන්වන්නේ මොන පාඩමේද? ඒක ගණනේ පාඩමේ කියන්නේ. එතකොට මේ තියෙන්නේ වායු තමයි. මේ තියෙන්නේ මුදේ ඒකේ මවුල මේ තියෙන්නේ මිශ්‍රණයේ මුළු මවුල. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? ඒවල මවුල භාගය. අන්න ඒව දකින්න හුරු වෙන්න. එහෙම අර මෙතන එන්නේ ධන MB කියන්නේ මොකද්ද? මිශ්‍රණේ ඒවල මවුල භාගය. මේ බහුල භාගයට මුදේ අපි දානවා සංකේතයක් මේ කැපිටල් X දාලා A කියලා. කැපිටල් X දාලා A කියලා දානවා.
උද්දක් කරමු. හරිද රේත්‍රා මතක් වුණාද? දන්නව නේද? නොදන්න එකක් නෙමෙයි නේද ඒක? වැඩේ තියෙන්නේ අපි හුරු නෑ. එච්චරයි වෙනස. තියෙනවා තැන් තැන් වල. ඒක අපි හිතන තියෙන එක තමයි මේක. අන්න ඒ වගේ දකින්න මනස හදාගන්න. එතකොට එහෙනම් මම මෙතනට XA කියලා දාන්නද? මෙතන ලියන ඈ මේ මෙතන ලියන්නේ මේ මේක තිබ්බ මොකද මේක දාන්න ඕන නිසා. ඒක බීටත් ඕකමනේ. බීට කරත් ඕකමනේ පුතේ. එහෙනම් ඔන්න XA. එතකොට ඕල් ළමයෙකුට තේරුම් ගන්න පුළුවන් මෙතනින්. මම අහන්න ඈ මම ඔයාලගෙන් අහන්න. වැරදුනාට කමන්නේ ඒ ආත්ම විශ්වාසයත් ඇති මට ඈ ඒ හින්දා කතා කරන්න ඕනේ කතා කරපුවාම සමාධි මේක දිහා බලලා මේක ඔයා වචනෙන් විස්තර කරන්නේ කොහොමද? ඒගේ මවුල භාගය සමානයි ඒ වල මේ ඒ මගින් ඇති කරන පීඩනය බෙදීම මුළු මචං ඒ මගින් ඇතිකට පීඩනයට දානවා මොකද්ද? ආංශික පීඩනය ඔව් ආංශික ඒකින් ඇති කරන ආංශික වායු පීඩනය බෙදීම මුළු මුළු පීඩනය. ඒ පේන එක කියන්නේ ලස්සන කරලා නේ රචනාවක් කියනකොට ලස්සන කරලා ලියවනේ සිංහල වලට ඒ. සිංහල වලට ඒ නේද? ඔව් සර්. ඒක තමයි. එතකොට අපල තමරු වේරත් කියමු බාන්නේ ලස්සනට කරලා කියන්නේ. ඉතින් ගැම්ම ගතියකට වගේ කියමු බාන්නේ නේද? තේන්නේ ඒකේ ආංශික පීඩනය වෙදීම يعني ලස්සන කරලා ඒවල මවුල භාගයේ සමානයි ඒකක නෑ පීඩනය ඒවල ඒ මගින් ලබා දෙන ආංශික පීඩනය සම්පූර්ණ පීඩනය සමග දරන අනුපාතය අන්න ටිකක් ඈ අපි ඇවිල්ලා තීක්ෂණ විමුල විතර නේද? දැන් හරි සාධාරණ ඒක නැතුව සාධාරණ ඕනම වායු මිශ්‍රණයකට මේක කියනකොට කොහොමද ඔයාලා කියන්නේ? වායු 10ක් විතර ඉන්න මිශ්‍රණයක එහෙම කියද්දි කොහොමද මේක සාධාරණ කියන්නේ? යම් වායුවක මවුල භාගය සමානයි වායුවේ ආංශික පීඩනය වායු මිශ්‍රණයේ මුළු පීඩනයට දරන අනුපාතය. අන්න හොඳටම හොඳයි. අන්න ආවයි. සාධාරණව වායු මිශ්‍රණයක එක් වායුවක මවුල භාගය එහි ආංශික පීඩනයක් මුළු පීඩනයක් අතර අනුපාතයට සමානයි. ඒ ඕකත් මේ ඩෝල්ටන්ගේ ආංශික පීඩනය ඔප්පු කරන්න ගිහිල්ලාම ආපු එකක් නේද? වෙන කොහෙවත් ආපු එකක් නෙවෙයි. ඕක ඕනනම් මට මෙන්න මෙහෙමත් ලිය හැකි පුතේ. P සමානයි PA සමානයි P වතාවක් XA කියලා ලියන්නත් පුළුවන්. මේ කොයි ආකාරයකට ලියුවත් හරි. එතකොට මේකත් පුතේ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයම තමයි. හැබැයි ඔරිජිනල් එක විභාගෙදී යවුවොත් ලියන්නේ අරක. ඒවට ගණන් හදනකොට මේක ගොඩක් වැදගත්. මෙහෙම තමයි ඔක ලියන්නේ. මේ තියෙන්නේ පුතේ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයේ විකල්ප ආකාරය. මේ තියෙන්නේ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයේ විකල්ප ආකාරය. යම් කිසි වායුක ආංශික පීඩනයේ මුළු පීඩනයේ එම වායුවේ මවුල භාගයේ ගුණිතයට සමානයි. එහෙම කියන්නත් පුළුවන් නේ. මේකම තමයි මට මෙතනින් වාට පෙන්වන්න ඕනේ. එකම දේ බලන්න ඉදිරිපත් කරන්න පුළුවන් විදි කිහිපයක් තියෙනවා. මේක කොහෙන්වත් හම්බෙන්නේ නැහැ බුදු. ඒ කියන්නේ බහුවර්ණයක මේ උත්තරෙත් හරි නේද? මේ වගේ සරල නෙමෙයි. ඒ කියන්නේ මැක්ස් කරන අයට දැන් අහු වෙලා ඇති මේ වගේ දැන්. බයෝ කරන අයට මේක අහු වෙන්නේ නැහැ. ෆිසික්ස් වලදී වෙන්න පුළුවන්. මේ මොකද මේකම තමයි මේ. ඒක ඕම එයා ගානක් හදාගෙන යනවා. ඒක එනවා. උත්තරේ වල්ලා පහයි. නෑ. එහෙම එකක් නෑ.
මෙහෙම එකක් තියෙනවා. ඔයා හිතන්න මේවා කල්පනා කරමු ඔයා පොතන්තර මේ ආය චුට්ටක් ගණිතමය විදිහට ප්‍රකාශනය වෙනස් කරා නම් මේ උත්තරේ එනවා නේද? අන්න ඒ වගේ දැන් තියෙනවා. මේක කියන විදිහට මේක කියන්න බෑනේ. එකම නේද ඒ උනානේ? එකම නිකන්නේ. අන්න ඒ වගේ දේවල් වලට මුදු පුරු වෙන්නේ. මම ගොඩක් දේවල් කියලා දුන්නා. දෙයක් දැක්කම අපි හුරු දෙයකට ඒක ගන්න පුළුවන් ටක් ගාලා එනකොට ආය දවසක ටක් ගාලා මවුල ගාන මුළු මවුල ගානෙන් බෙදෙනකොට ඇඟට ඇවිල්ලා වදිනවා මේ හොයන්නේ මවුල භාගෙනේ යන්නේ කියලා. ඒක ඇවිල්ලා ඇඟේ වදින්න ඕනේ. උරු හැප්පෙන්න ඕනේ. ඒ තරම් හුරු වෙන්නේ. එහෙනම් මේ ඩෝල්ටන්ගේ ආංශික බින්දනයේ මේ විකල්පාකාරයක්. හැබැයි පුතෝ මේ විකල්පාකාරයේ ආංශික බින්දනයේ මේ ආපුවාම ලියන්නේ නැහැ. ඒගොල්ලෝ ලියන්නේ අරක. මොකද්ද? එකින් එක ප්‍රතික්‍රියා නොකරන වායු මිශ්‍රණයක එක් වායුවේ ආංශික පීඩන වල එකතුව මුළු පීඩනයට සමානයි. මේක ගණන් හදනකොට. එතකොට මේ ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමේ විකල්පාකාර දැන් බලන්න කටපාඩම් කරන්න ඕනේ මම ඔයාලා ලව්වක් ගත්තා. ඔයාලම කීවා අන්තිමට හදනකොට ටිකක් හිතලා හොඳ උත්තරයක් පිළි කරා. මේක කොහොමද කියන්නේ? එකින් එක ප්‍රතික්‍රියා කරනකොට ඔක දාන්න බෑනේ. එකින් එක ප්‍රතික්‍රියා නොකරන වායු මිශ්‍රණයක වායු සහිත මිශ්‍රණයක නැත්නම් වායු මිශ්‍රණයක ඒට විතරද නෑ ඕනම වායුවක යම් වායුවක නැත්නම් යම් සංරචනයක කියලා කියන්නත් පුළුවන් යම් වායුවක ආංශික පීඩනය ඉතින් මුළු පීඩනයේ එම වායුවේ මවුල භාගයේ විද්‍යුත් සමානයි. එටි වගන්නද? ඒ ටික දිනනකොට පොතේ මුළු පීඩනයේ අන්න ඒ වගේ අදහස් ප්‍රකාශ කරන්න හදාගන්න. නැත්තම් කොහොමද විභාගයේ උත්තරය හදලා ලියන්නේ? මුළු පීඩනයේ එම වායුවේ වෙන එකක් නෙමෙයි එම වායුවේ මවුල භාගයේ ගුණිතයට සමානයි. වැඩි වාක්‍යයේ ලියන්න. තොරෝග තවත් ටිකක් සරල වෙන කෙනා කොහොමද? තවත් ටිකක් හොඳට හුරු වෙන්නේ. හරි. අපි මවුල භාගයේ දීලා තිබ්බොත් මුළු පීඩනය දන්නවා නම් පඩස් ගාලවගේ මවුල භාගයේ මුළු පීඩනය ගුණ කරලා ආංශික පීඩනය හොයාගන්න පුළුවන් නේ. අන්න එහෙම. ඒ කියන තරම් අමාරු නෑ. අපි මේක අමාරු කරන් තියෙන්නේ. සයන්ස් විදියට කරන්නේ නැතුණාම තමයි අපිට මේ අමාරුව දැනෙන්නේ. ඒක තමයි මේ හේතුව. හරි ලියාගන්න. හෙට අපි 6ට පටන් ගමු. right හෙට අපි ප්‍රශ්න කරන්නේ පොඩ්ඩක් පළවෙනි පාඩම ටිකක් තියෙනවා විස්තර කරන්න මම අර මේ ස්ටෑන්ඩින් වේව්ස් ස්ථාවර තරංග ඇති වෙන ආකාරය පොඩ්ඩක් කිව්වා ඒක පොඩ්ඩක් බලන්න වීඩියෝ දෙකක් කිව්වා චුට්ටක් ඒක බලන්න දැන් ඔය හැබැයි මම ඔය කතා කරනකොට කතා කරන්නේ නැතුව ඉඳලා එහෙම එතකොට රෙකෝඩ් එහෙම ඉල්ලන්නත් එපා මගෙන් ඈ මාත් ඒ සිග්නල් නැතුව හරි මට වහාම දන්වන්න ඕන සර් මට සිග්නල් අඩුවේ මොකක් හරි හැමදාම සිග්නල් අඩුවේ ඒක මම මාක් කර ගන්නවා මෙතන ඒ කතා කරනකොට කතා කරන්නේ නැති අය මාත් එක්ක සම්බන්ධ වෙන්නේ නැති අයට ඒ රෙකෝඩ් එහෙම ඉල්ලන්නත් එපා සාධාරණයි දෙන්න ඕනෙත් නැහැනේ කතා කරන්නේ නැත්තම් එච්චර පර්සනල් කියන්නේ නැත්තම් එහෙම මම සලකන්න ඕනෙත් නැහැ මම මේ අය ප්‍රශ්න අහන්නේ මට ආසාවට හරි එහෙනම් ඔය ටික හොඳට බලන්න මම ටියුට් එකක් එවනවා පුළුවන් නම් print out එකක් ගන්න
හදන්න ඕනේ නැහැ. හදමු අපි පන්තියේදී. හොඳට මුලින් ඉඳන් දැන් පාඩම හොඳට බලන්න. මම හෙට කියන්නම් මේ සැලැස්ම ඊළඟට කරන්න ඕන. මේ මාසේ අන්තිමට කොහෙද විභාගයක් තියෙනවා කිව්වා.